වැඩම කරපු දවස කියලා තමයි ඉතින් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතිහාසෙ නෙමෙයි බයිබලයේ සඳහන් වෙන්නේ. හාලෙලුයා. ඉතින් අද දවස ස්වාමීන් වහන්සේ තුල අපි ඒ දවස අද ලෝකයේ ගොඩාක් තැන්වල ඉතින් ගොක්කල අරගෙන නේද? මොනවාද පාම් පොළ අරගෙන ඉතින් ලංකාවේ ගොක්කොල අරගෙන සමරනවා. ඉතින් අපි අද දවසේ දෙවියන් වහන්සේ තුල අපි වචනේ අපි ඒක සමරන්නට යනවා. ආමෙන්. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කොටලුවක පිට නැගලා උන්වහන්සේ යන්නේ මංගල්‍යයට. අපි බලමු මතේ පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 9ට ඔබ කියවන්න. ඔබට එතකොට මේ පදේ හම්බ වෙයි. මතේ 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ඔවුන් යෙරුසලමට ලංව ඔලිව කන්දට සමීප වූ බෙත්පාගයට පැමිණි කල යේසුස් වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින් නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. ගිය කෙනෙහිම එහි කොටලුවෙක්ද සමග පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්භවෙයි. උන් ලියා මා ළඟට ගෙනෙන්න. යමෙක් නුඹලාට කිසිවක් කීවොත් ස්වාමීන් වහන්සේට උන් ඕනෑ කෙරෙයයි කියන්න. එවිට ඔහු එවලේම එවන්නේයයි ඔවුන්ට කිසේක. මෙසේ ඌයේ බලව නුඹේ රජ කොටලුවෙකු පිටද කොටලුවෙකුගේ පැටවා වූ වස්සෙකු පිටද නැගී මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකයි සියොන්ගේ දුවට කියන්නයි අනාගත වක්තුහු කර්ණ කොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ වන පිණිසය. ගෝලයේ ගොස් යේසුස් වහන්සේ නියම කළ ලෙස කර කොටලු දෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය. උන්වහන්සේ ඒ පිට ඉඳගත්සේක. සමූහයගෙන් වැඩි දෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුලෝය. තවත් සමහරු ගස් වලින් අතු කපා මග අතුලෝය. පෙර පසුව ගිය සමූහෝ දාවිද්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියාත් ඊතා උස්තැන්හි හෝසන්නාය කියාත් මරගසුවය. උන්වහන්සේ ආමෙන්. හalleluya. දැන් ස්වාමීන් වහන්සේ එන ඒ පෙරමඟට ගියාම කොහොමද මිනිස්සු ස්වාමීන් වහන්සේව පිළිගත්තේ නේද? මොන වගේ දේවල්ද කරේ වො? මොන වගේ දේවල්ද කරේ? දැන් ඔබ වචනේ අහගෙන ඉතියනේ මොන වගේ දේවල්ද කරේ ඒගොල්ලෝ? තමන්ගේ ඇඟේ තිබ්බ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා හොඳ අපි දකිනවා ගොඩක් අය අපි කෝට් එකක් දානවා නේ හොඳ ගමනක් යද්දී. ඉතින් මංගල්‍යකට යද්දී ඒ වගේ ඒගොල්ලෝ ඉස්සර ඒගොල්ලන්ගේ ඇඳුමට ලෝගෝ වගේ ඇඳුම ඇඳලා ඇඳුමට උඩින් ඒගොල්ලෝ දානවා යම්කිසි වටිනා රෙද්දක්. නේද? ඒකට කියන්නේ සලුවක්. උතුරු සලුව කියලා කියනවා නේද? මම හිතන්නේ අපි දේවගැතුම නිරන්තරව හරි මේ වගේ උතුරු සලුවක් ඒගොල්ලෝ දානවා. ඒ කියන්නේ ඇඟ උඩින් දානවා. ඉතින් මේ වගේ මේ ඒගොල්ලන්ගේ වටිනා රෙදි ඒගොල්ලෝ අද එදා ඒ ස්වාමින් වහන්සේ ඒ යන මොහොතේ ඔවුන් පාරේ එලන්න ගත්තා ස්වාමීන් වහන්සේ යන මොහොතේ. නේද? ඔවුන් බැලුවේ නැහැ මේ ස්වාමීන් වහන්සේ කොටලුවේ පිරෙන යන්නේ සලුවක් දාන්න ඕනේ ස්වාමීන් වහන්සේ පාගන්නෙත් නැහැ නේ කියලා ඒක බැලුවේ නැහැ. ඔවුන් ස්වාමීන් වහන්සේට තමයි මේ සලුව එළුවේ. කොටලුවට දෙලුවේ නැහැ. කාට දෙලුවේ? ස්වාමීන් වහන්සේට. නේද? ස්වාමීන් වහන්සේට තමයි මේ සලුව එළුවේ. තව දේවල් කරා. නේද? ගස්වල කොලාතු කඩලා ඒගොල්ලන්ගේ සලු දිගටම දාන්න බෑනේ. ගස්වල කොළ මල් වටිනා දේවල් ස්වාමීන් වහන්සේගේ ඒ මගට ඕන් දමන්න ගත්තා. ඉතින් එහෙම දාලා උන්වහන්සේ පිට කොටුල පිට ඉඳගෙන තම සමහරු ගස්වල අතු කපා මහා මග ඇතුළු පෙර පසුව ගිය සමූහය දාවිද්ගේ පුත්‍රය හෝසන්නා කියා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දෙක් කියා ඉතා උසස් තැන්නේ හෝසන්නා කියා බොර ගැසුවේ. හalleluya. අද අපි මේ දේ කරනවා නේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම මේ පැමිණීමට තමයි අපි මේ හෝසන්නා ගාගෙන ඉන්නේ. තේරෙනවද?
ඊට පස්සේ මොකද වුනේ මේ කට්ටිය ඔක්කොම ස්වාමීන් වහන්සේත් එක්ක යෙරුසලමට ඇතුළු වුණා. අපි ස්වාමීන් වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්න ක්‍රිස්තියානි අය කියන්නේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්න අය. අපි ස්වාමීන් වහන්සේට මේ අපි ඉරිදරට රැස්වෙලා අපි පූජාවක් පවත්වන්නේ නැහැ. නේද? අපි පූජාවක් නෙමෙයි මේ පවත්වන්නේ. පූජාවල් ස්වාමීන් වහන්සේගේ කුරුස පූජාවෙන් පස්සේ ඉවර වුණා. අපි දැන් මේ කරන්නේ අපි ස්වාමීන් වහන්සේගේ දෙවෙනීමට අපි හෝසන්නා කිය අපි ඉන්නවා නේද? අපි ඉරිදට අපිට පුළුවන් ලස්සනට අපි ඇදලා ඇවිල්ලා නේද? එක එක විදිහට අපි ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වෙන පිණිස අපි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අපි හෝසන්නා කියනවා. ඒක දැන් ස්වාමීන් වහන්සේ එන වකට තමයි අපි යන්න ඕනේ. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ මොකද්ද උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ? මොකද්ද උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ? දෙවෙනි පාර ඇවිල්ලා. කවුද උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ? එහෙම කියලා තියෙනවද? මාව ඔසව ගන්නට යනවා, අපි ඔසව ගන්නට යනවා කියලා එහෙම කියලා තියෙනවද? ස්වාමීන් වහන්සේ සභාව ඔසව ගන්නට යනවා කියලා කියනවා. සභාව. නේද? කවුද ඔසව ගන්නට යන්නේ? සභාව. සභාව කියන්නේ කවුද? අපි. මම. නේද? මම. නේද? මේ එකමුතු වෙලා ඉන්න අය ස්වාමීන් වහන්සේ ඔසව ගන්නට යන්නේ. තේරෙනවද? ඒක තමයි අපි කියන්නේ අපි ඉස්සර සභාවකට ඔබ සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඔසව ගන්නට යන්නේ සභාවට සම්බන්ධ වෙලා ඉන්න අයව ස්වාමීන් වහන්සේ ඔසව ගන්නට යනවා. තේරෙනවද? ස්වාමීන් වහන්සේගේ සභාවට සම්බන්ධ වෙලා ඉන්න. මේ ඔක්කොම හැම නිකායක්ම ස්වාමීන් වහන්සේගේ සභාවේ අතු. ස්වාමීන් වහන්සේ අපිව ඔසව ගන්නට යනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන සභාව උන්වහන්සේ ඔසව ගන්නට යනවා. මනමාලිය. උන්වහන්සේ ඔසව ගන්නට යනවා. ඔබ ස්වාමීන් වහන්සේගේ මනමාලිය. හලෙලුයා. ආමෙන්. hina වෙන්න ඕනේ. නේද? මනමාලිය අපි ඉස්සෙල්ලා hina වෙලා ඉන්නේ නේද? අපි ඥාන පිළිමේ බෙදන්නේ අපි ඔක්කොම ස්වාමීන් වහන්සේගේ මනමාලිය. පොදු නමක් ස්වාමීන් වහන්සේ අපිට දීලා දෙනවා. අපි ස්වාමීන් වහන්සේගේ මනමාලිය. යොහාන් පොතේ 1:11 කියනවා උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීය උන්වහන්සේ පිළිනොගත්තෝය. හාලෙලුයා. අද ගොඩක් ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය තැන් වලට ස්වාමීන් වහන්සේ එනවා. නමුත් මිනිස්සයා උන්වහන්සේව හරියාකාරව පිළිඅරගෙන නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ මිනිස්සයා ස්වාමීන් වහන්සේගේම සෙනඟ ළඟට ස්වාමීන් වහන්සේ ආකල ස්වාමීන් වහන්සේගේ සෙනඟම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරා කියලා කියනවා. දැන් මේ යෙරුසලමට උන්වහන්සේ ආපෙකට ඔක්කොමලා ප්‍රීති උනේ නැහැ. කොට්ටාසයක් පමණයි. නමුත් ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම උන්වහන්සේ කැඳෙව්වා. මුළු ලෝකෙටම උන්වහන්සේ ආරාධනාවක් දැම්මා. නමුත් ස්වාමීන් වහන්සේව පිළිගත්තේ ඊටමත් ස්වල්ප කොටසක්. දැන් මෙතන කියනවා යොහාන් 1:11 කියන උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීය උන්වහන්සේව පිළිනොගත්තෝය. කවුද? තමන්ගේම අය. තමන්ගේම මිනිස්සු උන්වහන්සේව පිළිගත්තේ නැහැ. කවුද තමන්ගේම අය? ක්‍රිස්තියානිකාරයෝ. එහෙමද නැද්ද? ස්වාමී මේ තමන්ගේම අය කියන්නේ දැන් අන්‍ය ජාතිකයෝ කොහොමද පිළිගන්නේ නේද? කියන්නේ මොනවද කියන්නේ ක්‍රිස්තු විරෝධී අය කොහොමද පිළිගන්නේ? මෙතන කියනවා තමන් ස්වාමීන් වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීය උන්වහන්සේව පිළිනොගත්තෝය. ස්වාමීන් වහන්සේ තමන්ගේම මිනිස්සු ඉන්න තැන් වලට ගියා. කවුද පිළිගත්තේ නැත්තේ? තමන්ගේම මිනිස්සු උන්වහන්සේව පිළිගත්තේ නැහැ. අද ගොඩක් ක්‍රිස්තියානි අය අද මොකද වෙලා තියෙන්නේ? අද ස්වාමීන් වහන්සේව අද ඕම් හිතනවා ස්වාමීන් වහන්සේ ඕම් පිළිගන්නවා කියලා. නමුත් ස්වාමීන් වහන්සේව ගොඩක් අය අඳුරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේව පිළිගන්න කැමති නැහැ. අපි දකින්නවාද? දැන් බලන්න මම දැන් මේ එළියට ගියා පොඩ්ඩක්. මට හදිස්සියකට මම විනාඩි 5කට එළියට ගිහිල්ලා මම ආවා. ඒ දේ තුලින් මට ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඒ එළියට ගිය දේ තුලින් යම්කිසි දර්ශනයක් දැක්ක. එක මිනිහෙක් ආවා මෙතන තියෙනවා පල්ලියක්. ඉතින් ඒ පල්ලියට ආපු ගෑනු කෙනෙක් යා පල්ලියට යන්නේ. කොහොමද ආවේ? සිගරට් එක බිබී ආවා. සිගරට් එක නිමුවා. නිමලා කුඩුවක් කියලා දැම්ම දාලා පල්ලියට ඇතුළු වුණා. මොනවටද ආවේ? ස්වාමීන් වහන්සේට හොසන්න කියන්නේ.
මොනවාද දාවේ? ස්වාමීන් වහන්සේ අද මේ යෙරුසලමට ආව මංගල්‍ය සරසන්න ගොක්කොල විදියකුත් අරගෙන නැත්තම් ෆාම් අතු විදියකුත් අරගෙන ස්වාමීන් වහන්සේට හොසන්න කියන්නේ කොහොමද එන්නේ? සිගරට් එක පත්තු කර කර එනවා. අද අපි දන්නවා අපේ රටවල ගොඩාක් මෙහි ඇවිල්ලා ඉන්න අය පවා ගොඩක් යනවා ස්වාමීන් වහන්සේට යාංචා කරන්න කියලා නොයෙක් ගල්පල්ලි වාගෙන යනවා. උස් ස්ථාන වලට নমස්කාර කරන්න යනවා. මොනවද කරන්නේ ගිහිල්ලා? පාටි දානවා. මේකද හොසන්නද? මේකද ස්වාමීන් වහන්සේට දෙන ගෞරවය? නේද? අපි දන්නවා මැයි පළවෙනිදාට මිනිස්සු යනවා පාදුවා යනවා කියලා යනවා. ගිහලා මොකද කරන්නේ? මුතෝට බොනවා. මම බොරු නම් කියන්නේ ඉතාලියෙන් අය ගිහින් බලන්න. හොඳට බීලා පීවලින් යනගෙන කපාගෙන පංගුවක් කළාට මේ වගේ හැසිරෙන මිනිස්සු ඉන්නවා. මේකද ස්වාමීන් වහන්සේට අපි දෙන හොස්සානයික ගෞරවය. මේ දේ තුල මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේද අඳුරගන්නේද? ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ සුවකීය මිනිස්සයා ළඟට. උන්වහන්සේ සුවකීයෝ ළඟට උන්වහන්සේ පැමිණි නමුත් සුවකීයෝ උන්වහන්සේව පිළිගත්තේ නැහැ. දැන් කියන්න පුළුවන් එහෙම කොහොමද ඔයා කියන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේව පිළිගන්න යමෙක් උන්වහන්සේගේ වචනේ පිළිගන්න ඕනේ. වචනය තුල ජීවත් වෙන්න ඕනේ. වචනය අදහන්න ඕනේ. වචනය නැතුව අද අපි ගොඩක් වෙලාවට බයිබලේ කියලා අපි බයිනවා. මේක තමයි ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙන්නේ. මේකට බැනලා වැඩක් නැහැ. මේක කියවන්න ඕන. හalleluya. හalleluya. මට මේ ගිය සතියේ පුදුම සතුටින් ඉඳන ආරංචියක් ආවා අපේ නන් නෙමෙයි. මේ ලංකාවේ മന്ത്രിවරයෙක් ඉන්නවා හරේන්ද්‍ර පෙරේරා කියලා නේද? හරේන්ද්‍ර පෙරේරා පීරිස්ද? හරේන්ද්‍ර ප්‍රනාන්දු නේද? එයා බයිබලේ අරන් ගිහිල්ලා කොහෙද? පාර්ලිමේන්තුවට. දැකනේ මම ප්‍රෝත්‍යානයේ වදින වටිනාකම. පේනවද? මම ප්‍රෝත්‍යක් බලන එකේ වටින වටිනාකම. අපි යම් දෙයක් දැනගන්න ලෝකේ මෙයා අරන් ගිහිල්ලා මොනවද කරන්නේ? බයිබලේ වචන අරගෙන මෙයා කියනවා. මෙහෙම සදාන් වෙලා තියෙනවා. මම කවදාකවත් මේ වචනේ කියවෙන්නේ නැහැ. මේ වචනේ සත්‍යතාවය කියවන්න මාව පෙළඹුවේ එයා කියනවා මම මෙච්චර කල් හැම ආගමක්ම හරි හැම ආගමකින්ම කිව්ව මාර්ගය හරි කියලා. නමුත් එයා එතන ගිහින් කියනවා පාර්ලිමේන්තුවේ හැම ආගමකින්ම කියපු දේ අනිත් කිසිම දෙයක් මේ ආගම කියන්නේ ආත්මය ගැලවෙන මාර්ගය කියන එකයි. ආගම් නෙමෙයි අනිත් ඒවා ඔක්කොම ධර්මතාවයන් පමණයි. ක්‍රිස්තුස් වහන්සේ පමණයි ආත්මය ගැලවෙන මාර්ගය කියලා උන් කියනවා. හalleluya. ඔව් බයිබලේ අරගෙන පෙන්නනවා කතා කරනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්වාමීන් වහන්සේ අද මිනිස්සුන්ගේ ඇස් අරලා තියෙන පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කොච්චර අය වැඩ දැම්මත් පාර්ලිමේන්තුවේ තියෙන බයිබලයක් තමයි තියලා තියෙන කතානායකගේ මේස ඉස්සරහ පිටින්. කොච්චර මිනිස්සු ගිහිල්ලා නීතිය ගැන කතා කරා. උසාවියේ තියෙන ස්වාමීන් වහන්සේගේ වචනේ තමයි තියලා තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? මේ වචනේ පිට කිසි විනිශ්චයක් නැහැ කියන එකයි. මේ ලෝකේ හැම උසාවියකම තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ. හැබැයි වෙලා තියෙන්නේ මොකද නේද? අද ස්වාමීන් වහන්සේගේ වචනය තිබ්බට වැඩක් නැහැ. තීන්දුව යන්නේ නොයෙක් මිනිස්සුන්ට ඕන විදියට යහපත් තීන්දුව දෙන්නේ නැහැ. පැහැදිලිද? මේ ස්වාමීන් වහන්සේගේ වචනය අනුව තමයි හැමදේම වෙන්න ඕනේ මේ ලෝකේ. එහෙම වුණොත් ලෝකේ උනේ නැතුණත් ඔබගේ ජීවිතේ ක්‍රිස්තියානි මනුෂ්‍යගේ ජීවිතේ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ වචනය අනුව. ඔබ හැරුණත් පෙරළුණත් කතා කරත් hina වුණත් නැටුවත් ගැයුවත් බැන්නත් ගහගත්තත් ස්වාමීන් වහන්සේගේ වචනය අනුව තමයි ඒක වෙන්න ඕනේ. නේද? ඇයි ඒ ගහගත්තත් කියලා කිව්වේ? ඒක හරිද? නෑ. ගහගන්න කියලා නෑනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ වචනේ ගහගන්න බෑ අපිට. උටි ගන්න විතරයි තියෙන්නේ. හalleluya. හැබැයි ඉස්සරහට අපි යමු. ස්වාමීන් වහන්සේට විරුද්ධව කතා කරන මනුස්සයට කවදාකවත් සැනසෙල්ලක් නැහැ. කවදාකවත්. හalleluya. ස්වාමීන් වහන්සේගේ වචනේ ස්වාමීන් වහන්සේව පිළිගත්තේ නැත්තේ ස්වාමීන් වහන්සේව දන්න මිනිස්සුම තමයි.
උන්වහන්සේ වඳුරන අයමයි. උන්වහන්සේව පිළිගත්තේ නැහැ කියලා කියනවා. හalleluya. මතේ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 11ටයි බලන්න යනවා. මතෙව් 14 වන පරිච්ඡේදයේ 4 වන පදය. මෙසේ කලේ ඈ තබා ගැනීම නුඹට යුතු නැතයි යෝහන් ඔහුට කී නිසාය. ඔව් දැන් මෙතන 14 4 ඉඳලා 11ට දැන් මෙතන උඩ ටික කියවන්න. හේරොත් මේ යෝහන් බෞතිස්මව දාගෙන ඉන්නවා හිරගේ. ඇයි මේ යෝහන් බෞතිස්මව හිරගේ දාගෙන ඉන්නේ? මොකක්ද හේතුව? දෙකේ ඉඳන් කියවන්න. ඔන්න හේතුව තියෙනවා. මොහු යෝහන් බෞතිස්තය. ඔහු මළුන්ගෙන් නැගිටි සිටි. ඒ නිසා ඔහු තුල මේ බඩ පරාක්‍රම ක්‍රියා කරන්නේ යයි තමාගේ මෙහෙකරුවන්ට කීවේය. මක්නිසාද හේරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා යෝහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය. මෙසේ කලේ ඈ තබා ගැනීම නුඹට යුතු නැතයි යෝහන් ඔහුට කී නිසාය. මෙසේ කලේ යෝහන් බෞතිස්ව මෙසේ කලේ තේරෙනවද? තමන් මේ දේව වචන කතා කරපු නිසා. දේව වචනේ සඳහන් වෙලා තියෙන තමන්ගේ සහෝදරයාගේ භාර්යාව තමන්ගේ සහෝදරයා හා සමානයි. එහෙනම් ඒ භාර්යාව තමන්ට බැඳ ගන්න බෑ. දකින්න ගොඩක් වෙලාවට මෙලෝගේ භාගලට සහෝදරයා දන්නේ මරුණාට පස්සේ පුළුවන්ද කියන එක මම හරියට දන්නේ නැහැ. නමුත් සමන්ගේ සහෝදරයාගේ භාර්යාව කොහොමදත් බැඳ ගන්න බෑ. මරුණාට පස්සේවත් බැඳ ගන්න බෑ. ඒක තමන්ගේ සහෝදරයාගේ භාර්යාව තමන්ගේම සහෝදරයා සහෝදරි වෙනවා. තේරෙනවද? ඒක නිසා බැඳ ගන්න බෑ. මෙතන හේරොත් මොකද කරන්නේ? තමන්ගේ සහෝදරයා පිලිප්ගේ භාර්යාව තමන් සරණ පාවා ගන්නවා. ඒක යෝහන් බෞතිස්ම කියන්නේ කවුද? කවුද යෝහන් බෞතිස්ම කියන්නේ? ස්වාමීන් වහන්සේගේ පෙරමග සලසන්නා. ස්වාමීන් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් උන්වහන්සේගේ මාවත මොනවද කියන්නේ මාවත විවෘත කරපු කෙනා. ස්වාමීන් අන්තිම කෙනා. ස්වාමීන් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් ආපු අන්තිම අනාගත වක්තෘ යෝහන් බෞතිස්ම කියන්නේ. තේරෙනවද? එයා මොකද කියන්නේ? එයා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරලා කියනවා හේරොත්ට කියනවා උඹ වැරදි දෙයක් කරන්නේ. අද අපි දකිනවා මේ දෙවියන් වහන්සේගේ වචනේ දැන් ගිය සතියේ මගේ භාර්යාව ඔබට ඉගැන්නුවා නේද? යෙරමියාව මඩවලක දාලා තිබ්බා. මඩවලක බෙල්ලක් විතර වෙනකන් දාලා තිබ්බම කොහොමද සැප නේද? පණුව ගහන මඩවලක තියෙන හොඳ දේවල්ද නෑ. ඔතෙන්ද ජරාව ගෙනත් දානවා. දාලා මේ නේද? මේ යෙරමියා මොකද කරේ? කෑක ගහ ඒත් කිව්වේ මොනවද? දේශයේ තියෙන මොනවද? දේශයේ තියෙන දුෂ්ටකම් ගැන, පාලකයන්ගේ තියෙන අදමකම් ගැන, විනිශ්චය ගැන. අද බංගුවක් වෙලාවට දේවදාසයෙක්ගේම රටක තියෙන දෙයක්, ඒ කියන්නේ පාලකයන්ගේ තියෙන වැරද්දක්, තමන්ගේ තියෙන දැන් අද අපිට කෑ ගහන්න තියෙන එකම දන තමයි මොනවද කියන්නේ සමාජ මාධ්‍ය මොකද කියන්නේ? සමාජ මාධ්‍ය දාලය කියලා කියනවා නේද? අපිට ඕකේ තමයි අද කෑ ගහන්න තියෙන්නේ. නේද? අද දේවදාසෙක් අරගෙන රටක පාලකයෙක්ගේ වැරද්දක් ඒක මිනිස්සුන්ට පේන්න ෂෙයා කරොත් මොකද දෙන්නේ? බයිනවා දේවදාසයට. ඔයාලට සුදුසු නැහැ. හිතෙනවනේ අපිට ඔයගලට හිතෙන්නේ හිතෙනවනේ. හිතෙනවා. මට පෞද්ගලිකව කියලා තියෙනවා. මම ඒකනේ මගේ වෝල්වල මොනවාද මගේ FB එකේ මම පාස්ටර් රෙවරන් බිෂොප් පරවමයා කිසිම දෙයක් දාලා නැත්නම් මම ස්වාමීන් වහන්සේගේ සේවකයෙක් පමණයි. මට පට්ටම් නම් වුණා වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේගේ සේවකයා මොකද්ද කරන්නේ? හරි දේ කතා කරනවා. අපි පාලකෙක් වැරද්දක් කරද්දී ඒ පාලකයාට අපි හොසන්න කියනවා නම් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපිත් එනගේ පෞකාරේ. හේරොත් මෙච්චර
මෙච්චර ලොකු පාපයක් කරද්දී යොහන් බෞද්ධිස්මකින් කියනවා මේක උඹට සුදුසු නැති දෙයක්. මේක උඹට සුදුසු නැති දෙයක්. ඒක නිසා මගේ සහෝදරයාගේ භාර්යාව නුඹ තියාගන්න හොඳ නැහැ. මොකද කරන්නේ? ගිහිල්ලා දානවා හිරකේ. අද පූජකයා කියන්නේ ස්වාමීන් වහන්සේගේ පූජකයාට හරි වැරද්ද කතා කරන්න අයිතිය තියෙනවා. පාලකෙක් වැරද්ද කරනවා නම් මෙයා වැරදි. අපේ රටේ අද තියෙන පාලනය තිබ්බව පාලනය හැම පාලකයෙකුම කරන්නේ වැරදි. අද ඔබ හිතන්න එපා කවුරුත් රටට ආදරේ කියලා. දැන් ඉන්න අය රටට ආදරේ නැහැ. ඔක්කොම වැරදි කරන්නේ. අද එක පාලකේ මත්ද්‍රව්‍ය නවත්තන්න ක්‍රියා කරනවද නැහැ. ඔක්කොම කරන්නේ දර්ශන පමණයි. තේරෙනවද? මේවා කියන්නේ මාන්ති දර්ශන කියලා කියන්නේ. බොරුවට ගිහිලා කිලෝ 100ක් 200ක් හරි කුඩු අරගෙන තේරෙනවද? මෙන්න කුඩු ඇල්ලුවා අරම මේවා කො එයා ඊට පස්සේ ආයෙ කුඩු නැද්ද ලංකාවේ? ගංජා නැද්ද ලංකාවේ? එතකොට හෙරොයින් නැද්ද ලංකාවේ? මොනවද අයිස්ද අරවද මේවා කියන ඕව නැද්ද ලංකාවේ? තියෙනවා. මේ ඔක්කොම කරන්නේ කවුද? අද මේ පාලකයෝම තමයි මේ කුඩු ජාවාරම් එයා කරන්නේ. ඇයි ඒ? තමන්ගේ මුදල් ඔක්කොම පිටරට බැංකුවල දාගන්නවා. දාගෙන මොකද තමන්ගේම පරම්පරාව ජීවත් වෙන්න පමණයි ඔවුන්ගේ අදහස. අද බලන්න අද ඉන්න ජනාධිපති වැඩ කරන්නේ තමන්ගේ සහෝදරයා ඊට පස්සේ ජනාධිපති වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන. වෙන කවුරුත් නෙවෙයි එන්න ඕනේ. තමන්ගේ සහෝදරයා එන්න ඕනේ. ඊට පස්සේ ආයේ සහෝදරයාගේ මුණු පුතා එන්න ඕනේ. ඒ තැන ඉඳගෙන වැඩ කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අද මහල් සේවය. අද මිනිස්සු යන්නේ. එහෙනම් මේවා කතා කරද්දී ගොඩක් වෙලාවට ඔබගේ සිත නිදේ ඔබ මාව දාලයයි. නමුත් මේ තමයි ඇත්ත. මොකද ස්වාමීන් වහන්සේ දේශයේ අනාගත භක්තරුන් තවලා තියෙන්නේ ඇත්ත කතා කරන්න. යොහන් බෞද්ධිස්ව මොකද කරන්නේ? ඇත්ත කතා කරද්දී. තේරෙනවද? අද කොච්චර ලංකාවේ විනාශයක් වේගන යනවාද? අපි ගිහිල්ලා ඔබ ගිහින් බලන්න Google එකේ උඩ ඉඳලා ලංකාව මොනවද කරන්නේ අපිට පුළුවන් උඩ ඉඳන් සර්ච් කරලා බලන්න ලංකාව මේ Google එකෙන් බලන්න පුළුවන්. බලපුවම අපිට පේනවා කැලෑවල් මැද එලි කරලා ඔයගොල්ලෝ හිතන අක්කරයක් දෙකක් කියලා. අක්කර 15000 අක්කර 30000 තේරෙනවද? මේ රටවල් වල ගහක් කොලක්වත් නැහැ. මේ අපි පාරේ යද්දි කුඹුරු තියෙනවා. කවදාවත් ගෙයක් හදන්න දෙන්නේ නැහැ. එලි කරන්න දෙන්නේ නැහැ. මේ රටවල කැලෑවල්ද තියෙන්නේ ඔක්කොම කටුගස්නේ තියෙන්නේ. හරියම ගහක් නැහැනේ මිනිස්සුෙකුට. පළතුරක් කන්න මොනවාද ෆාම් එකක තියෙන ගහකින් පළතුරක් කෑවොත් නිසා කැලෑවල වල නැහැ ගහක පළතුරක් කන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සු එහෙම තිබිලත් මේ පොළව ආරක්ෂා කරනවා. අපේ රටේ මොකද තියෙන තත්ත්වය? මේ විනාශ කරනවා. තේරෙනවද? අපි මේකට මොනවද කියන්නේ? අපි මේකට හරිය කියලා අපි හිටියොත් තේරෙනවද? මේ මිනිස්සුන්ට අපි තවත් මේ වගේ විනාශ කරන මිනිස්සුන්ට අපි උදව් කරොත් අපිත් පව්කාර වෙනවා. අපිත් මේ ස්වාමීන් වහන්සේගේ මැවිල්ල විනාශ කරන්න උදව් කරපු මිනිස්සු වෙනවා. අපිට හරි වැරද්ද කතා කරන්න මම මේ දේවල් මම අද හිතේ තියාගෙන ආපු දේවල් නෙමෙයි. නමුත් මේ අදවසේ මම තෝරගත්තු වචනය අනුව ස්වාමීන් වහන්සේ මට අදවසේ කතා කරන දේවල්. පැහැදිලිද? එදා ඒ රජුගේ හිත රිදෙන්න ඇති. කවුද? යොහන් බෞද්ධිස්ම කතා කරද්දී. හිත රිදෙන්න ඇති. නමුත් යොහන් බෞද්ධිස්ම කිව්වා කෙලින්ම රජුරන්ට කිව්වා හේරොත් කිව්වා නුඹ තියා කරන්නේ වැරද්දක්. අද අපි කියන්න ඕනේ කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒක වැරද්දක්. ඒක කවුරු හරි හෝ වේවා. ඔබට කොච්චර හිතවත් වුණත් කරන්නේ වැරද්දක්. අද ගොඩක් මිනිස්සුන්ට ඕනේ හරි දේ කරන මිනිස්සු විනාශ කරන්න පමණයි ඕනේ. අද අපි දකිනවා අද කවුරු හරි නේද මත්ද්‍රව්‍ය නවත්තන්න, දුම් වැඩි නවත්තන්න, අරක්කු නවත්තන්න, බාර් නවත්තන්න උත්සාහ කරනවද නැහැ. අද එක ආණ්ඩුවක් ආවම ඒ ආණ්ඩුවේ බාර් පර්මිට් මෙච්චර පාස් කරනවා. මත්ද්‍රව්‍ය විකුණන්න පුළුවන් තරම් මෙච්චර පාස් කරනවා. මේ වගේ විනාශයක තමයි මේ ලෝකය ගෙනියන්නේ. ඉතින් මේ වගේ
යොහාන් බෞතිස්ම කතා කරා. පාලකයාට කතා කරලා ඔබගේ වැරද්ද. ඉතුරු ටික කියන්න මොකද උනේ කියලා. ඔහු යොහන් මරන්ට කැමැතිව සිටි නමුත් හේරොද්ට උමනාව තිබ්බ යොහාන්ව මරන්ට කැමති වුණත් ඔහුට මොකද උනා කියන්නේ? යොහන් අනාගත වක්තෘ කෙනෙකු කොට යොහාන් අනාගත වක්තෘ කෙනෙකු කොට සෙනක සැලකූ නිසා ඔවුන්ට බයව සිටියේ. ඔව් කියවන්න. නමුත් හේරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හේරොද්ට ප්‍රසන්න කළාය. එහින් ඈ ඉල්ලන මොන දෙයක් නමුත් ඈට දෙන්න දිවුරමකින් ඔහු පොරොන්දු වූයේ. දැන් කවුද මේ පිරිස මැද නටන්නේ? තමන්ගේ සහෝදරයාගේ භාර්යාව. හේරොද්ගේ මල්ලිගේ ගෑණිගේ දුව තමයි දැන් මෙතන නටන්නේ. තේරෙනවද? නටලා මොකද කරන්නේ? දැන් හේරොද්ව ප්‍රසන්න කරනවා. ප්‍රසන්න කරපුවම හේරොද් යම්කිසි පොරොන්දුවක් දෙනවා. මොකද දෙන්නේ කියන්නේ? එයින් ඈ ඉල්ලන මොන දෙයක් නමුත් ඈට දෙන්න දිවුරමකින් ඔහු පොරොන්දු වූයේය. ඈද තමාගේ මව විසින් පොළඹවනු ලැබ යොහන් බෞතිස්තගේ හිස තැටිය කළා. මෙහිදී මට දුන මැනවයි කීවාය. තමන්ගේ මව විසින් පොළඹවලා කියන යොහන් බෞතිස්තගේ හිස තැටිය කළා ගෙරෙන්න කියලා ගිහින් කියපන් ඔබගේ සුරකිතියට. තේරෙනවද? ගිහින් කියපන් රජුරවන්ට නැත්නම් ඔබගේ මහප්පට නේද? ගිහින් කියපන් ඇයි එහෙම ගේන්න කියලා කියන්නේ? තමන් කරන පාපය ගැන කතා කරපු නිසා, තමන්ගේ වැරද්ද ගැන කතා කරපු නිසා. අද ගොඩක් වෙලාවට ඔබව මිනිස්සුયો ඔබ බඟ කරන දෙවියන් වහන්සේගේ වචනේ කතා කරපුවම, ඔබ දෙවියන් වහන්සේ ගැන කතා කරපුවම ඔබට මේ වගේ තර්ජන කරන්න පුළුවන්. ඔබව නවත්තන්න පුළුවන්. ඔබව විනාශ කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්න පුළුවන්. ඇයි හේතුව තමයි තමන්ගේ පාපය මේ පොළවට ඔබ තුලින් පෙනෙන නිසා. දැන් මේ මිනිස්සුගේ පාපය මේ පොළවට ඔවුන් තුලින් පෙනෙන ඔවුන් වහගෙන ඉන්නවා. කොන්ක්‍රීට් දාලා තේරෙනවද? සුදු හුණු දාලා හොඳට වහගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියනවා පරිසිවරු දිවසිවරුන්ට නුඹලාගේ මොනවද කියන්නේ හිසවල් වල දෙවියන් වහන්සේගේ වචනය එල්ලගෙන උඹලා හිටියට උඹලා නිකන් හරියට හැවිදින සෝන් කොටවල් වගේ. සෝන් කොටවල් වගේ. ඒවා සුදුහුණු ගාලා ලස්සනට තියෙනවා. දකින්න නේද? ඔයගොල්ලෝ පිරිවීඩියෙන් බලන්න යන ගොඩක් මිනිස්සු ආසයි සෝන් කොටවලෙන් බලන්න යන්න නේද? ලස්සනට තියෙනවා. නේද? රජුරවරුන්ගේ සෝන් කොටවල් මිනිස්සු ටිකට් දාගෙන යන්නේ බලන්න. නේද? සල්ලි වීදම් කරගෙන යන්නේ බලන්න. අරයාගේ අපි සෝහන බලන්න කියන්නේ. මෙයාගේ සෝහන හරි ලස්සනයි. නමුත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? කුණු වෙන මිනිහක්. කුණු වෙන මිනිහක්. ගඳ ගන්න මිනිහක්. ස්වාමීන් වහන්සේ කියනවා බලා පරිසවරු දිවසිවරුන්ට කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ මාගේ වචනේ එල්ලගෙන හිටියට නුඹලා නිකන් ඇවිදින සෝන් කොටවල් වගේ නුඹලාගේ ඇතුළ කුණු වෙලා. අද නේද? අපි කොච්චර මේකප් දාගෙන හිටියත් දත් ටික මැදලා පොලිස් වෙලා හිටියත් අපේ ඇතුළාන්ත කුණු වෙලා නම්, අපේ ඇතුළාන්ත අපිරිසිදු වෙලා නම් මේ හැමදේම නිෂ්ඵලයි. හැමදේම නිෂ්ඵලයි. අපි කොච්චර කොණ්ඩේ පීරුවත් වැඩක් නැහැ. අපේ ඇතුළ පීරලා නැත්තම්. තේරෙනවද? අපි කොච්චර ලස්සනට ඇඳත් වැඩක් නැහැ. අපේ ඇතුළ ලස්සන නැත්තම්. අද පාගලට අපි හැමතිස්සෙම කතා කරනවා නේ දෙවියන් වහන්සේගේ වචනය ගැන, මේ සභාව ගැන අපි කතා කරනවා. ක්‍රිස්තියානිකාරයෝ දැන් අපි දකිනවා වෙනත් ආගමික අය එකතු වුණාට නේද? ආචාර කරන්නේ ඉඹල ආචාර කරන්නේ. නමුත් ක්‍රිස්තියානිකාරයා ඉඹල ආචාර කරන්නේ. හැබැයි තාම අර ක්‍රිස්තියානිකාරයාගේ කොච්චර ඉඹල් අර මොනවද කියන්නේ යුදාස්ගේ වැහුම්පුර ගතිය තාම ගිහිලා නැහැ. ඉඹල තමයි පාවලා දෙන්නේ. අද ක්‍රිස්තියානිකාර ගොඩක් කරලා ඉඹල
පාවලා දෙනවා. තේරෙනවද? ඉඹලා පාවලා දෙනවා. තමන් අද විනාශ කරන්න, තවත් ක්‍රිස්තියානිකාරයෙක් විනාශ කරන්න පුළුවන් තරම් ක්‍රිස්තියානිකාරයා අද උත්සාහ කරනවා. පුළුවන් තරම්. ඒ මොකද දන්නවද? ඒ ජුදාස් ස්වාමීන් වහන්සේ ළඟ හිටපු මිනිස්යාම ස්වාමීන් වහන්සේ විනාශ කරේ. මේ ගතිගුණ බව කරාට ගොඩාක් ක්‍රිස්තියානියයි තුල තියෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ස්වකීය ස්ථාන වලට ආසේක ස්වකීයම උන්වහන්සේව නොපිළිගත්තා. කවුද උන්වහන්සේව පිළිගත්තේ? තමන්ගේම අය. තමන්ගේම අය. ඔබ දුක් වෙන්න එපා. අද ඔබගේ සහෝදරයා සහෝදරිය අම්මා තාත්තා අද ඔබ කරන සේවයට විරුද්ධව කතා කරයි. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරපුවම ඔබට බැනවදී. නමුත් ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? මගේම අය මමම විසින් උපදවාගත්තු අය මට විරුද්ධව කතා කරා. මාව අල්ලලා මැරුවා. යෝහන් බෞතිස්මගේ හිස ගසා දැම්මා. හිස ගසා දාලා නිකන් හිටියේ නෑ. තැටි එක දාලා කේක් එක වගේ ගෙනත් දුන්නා. මොන තරම් නින්දිත වැඩක්ද? මොන තරම් අසික්කිත වැඩක්ද? දේශේ අනාගත වක්තුරු දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා කරන මිනිස්සයා ඇත්ත කියන මිනිස්සයව මරලා තැටි එක දාලා ගෙනලා දෙන්න තරම්. අර අපි හෝසානා කියනවා. ස්වාමීන් වහන්සේ යෙරුසලමට වැඩියා අපිත් සමරනවා හෝසානා කියනවා. නමුත් දෙවියන් වහන්සේගේ ඒ වචනය තමන්ගේ ජීවිතවල නැහැ. ඒ නිසා තමයි මේ ඉරිදට දවල්ට පල්ලි ගිහිල්ලා හැන්දෑවට පාටි දානවා. හැන්දෑවට නේද? සිවාසි අරවාසි මේ වාසි තියාගෙන කඩාගෙන නේද? මුත්තට බොනවා. බීලා පිස්සු නටනවා. බයිලා කියනවා. කවුද මේ? තමන්ගම පිළිගත්තු මිනිස්සයා. දෙවියන් වහන්සේගේ වචන නැති මිනිස්සයා. ස්වාමීන් වහන්සේගේ වචනය පිළිගන්නේ නැති මිනිස්සයා. ස්වාමීන් වහන්සේ විනාශ කරමින් ඉන්නවා. හාලෙලූයා. අද අපි දෙවියන් වහන්සේ තුල අපේ භාග්‍යවත් මිනිස්සුෝ. අපිට ස්වාමීන් වහන්සේගේ පංගුවක් අය ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ සභාව විනාශ කරන්න ඔත්තු බලන්න කට්ටියක් ඉන්නවා. එනවා බලනවා යනවා කොහොමද ගිහිල්ලා දෙනවා මොනවාද පණිවිඩය දෙනවා. මෙච්චර කට්ටියක් ඉන්නවා, මෙච්චර අය ඉන්නවා, අරය ආවිලා ඉන්නවා, මෙයා ආවිලා ඉන්නවා. දැන් ඉතින් ඊට පස්සේ යෙසබල් මොකද දන්නවද කරන්නේ? යෙසබල් පුල් ට්‍රයි එකක් දෙනවා අර ඉන්න එක විනාශ කරන්න. දැන් මෙතන කියනවා යෙසබල්ගේ ආත්මය තමයි මේ හෙරෝදියස්ට තිබ්බේ. හෙරෝදියස් කියන්නේ මේ ගෑණිට තිබ්බේ. මොන අම්මයි දුවයි එකතු වෙලා මොකද කරන්නේ? නේද? මේ යෝහන් බෞතිස්මේ මුව මරන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන හිටියා. මේ වගේ යෙසබල්ලා මේ සභාවල් වලත් ඉන්නවා. ඉඳගෙන ඉන්නවා කොයි වෙලාවෙද මේ විනාශ කරන්නේ මේ සභාවට යන්නේ කාම. කොයි වෙලාවෙද බෙල්ල කපන්නේ? කොයි වෙලාවෙද මුව විනාශ කරන්නේ? හැබැයි ඉන්නේ කොහොමද දන්නවද? රජුරුවන්ගේ භාර්යාව වගේ ඉන්නේ. අතුලේ තියෙන්නේ මොනවද දන්නවද? විෂ. යෙසබල්ගේ ආත්මයේ තියෙන වෛශ්‍යකම. තේනවද? තමන්ගේ දරුවා කොච්චර වැරදි කරලා ආවත් කමක් නැහැ. තමන්ගේ දරුවා මිනිස්සු කී දෙනෙක් එක්ක නිදාගෙන ඉඳලා ආවත් කමක් නැහැ. තමන්ගේ දරුවා හරි උසස්. හැබැයි තමන්ගේලාට ඒව දකිද්දී අපිට හරි වේදනාවයි. ඇයි අපි කැමති හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ජීවිතය හැරිලා ඉස්සරහට යන්න. නමුත් මේ යෙසබල්ගේ ආත්මේ තියෙන එක කැමති. දෙවියන් වහන්සේ තුල ඉස්සරහට යන එක දේශනා කරන එකව අරගෙන ආව මරනවා කියන්නේ පුළුවන් තරම් උඩ වචන කියලා ඌව විනාශ කරලා දාන්න හරි කැමති. තේරෙනවද? කවුරු දැන් ඔබ ඇවිල්ලා යාච්චාවක් කරොත් එහෙම ඔය යාච්චාවට විරුද්ධව කතා කරන්න 10 දෙනෙක් ඉන්නවා. වැරදි කියන්නේ 10 දෙනෙක් ඉන්නවා. හැබැයි මෙතන යාච්චා කරන්න කිව්න්නේ. ඒක තමයි යෙසබල්ගේ ක්‍රියාකාරීත්වය. වැරදි හොයනවා. හාලෙලූයා. අද ඔබ තුල මේ වැරදි හොයීමේ ආත්මයක් තියෙනවා නම් තේරෙනවද? සුදිවන්ත වේවා. මම මේ මෙතන ඉන්න අය ගැන එහෙම අපමාන වෙනවක්වත් විශ්වාස කරන්නේ නැහැ. මම කියන්නේ මේ ගොඩක් අහගෙන ඉන්න අයට. අහගෙන ඉන්න සභාවට යන්නේ නැති අයට මම කියන්නේ. තේරෙනවද? වැරදි හොයීමේ ආත්මයක් තියෙනවා නම් ඔබ තුල ඒසෙබෙල් ක්‍රියා කරනවා.
ඇයි අනිත් එකාගේ වැරදීම හොයන්න ඕනේ. එනස්. ඒක නිසා අද ගෙදරටලා ඉන්න අය ඔබ දුවලා යන්න ඕනේ සභාවට. මේ අපිත් එක්ක එකතු වෙලා මේ අන්තර්ජාලයෙන් ඉඳලා අපේ මොනවද කියන්නේ මේ views වැඩි කරාට අපිට වැඩක් නැහැ. ඔබගේ ආත්මය විනාශ වෙලා යනවා. අපිට views වලින් අපිට ඇති වෙන කෙන් ගෙඩියක් නැහැ. තේරෙනවද? ඔබ සභාවට යන්න ඕනේ. දෙවියන් වහන්සේව පිළිගන්න ඕනේ. වචනේ අහන්න ඕනේ. සභාවේ දරුවොත් එක්ක එකතු වෙන්න ඕනේ. මොකද ස්ථාත ස්වාමීන් වහන්සේගේ ඉස්සවා ගැනීමට ඔබ යන්න යන්නේ නැහැ. ආමෙන්. අය බලමු මතේ පොතේ 22:1 මොකද කියන්නේ කියලා. මේක තමයි අද මගේ මාතෘකාව. හalleluya. සිස්ටර් කියලා මගේ භාර්යාව කියනවා දැන් තමයි මාතෘකාවට ආවේ. එහෙනම් තව පැයකමාරක් ඉන්න වෙනවා. අට්ටියට. සුද්ධ මතේ 22 වන පරිච්ඡේදයේ පළවෙනි පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නැවතත් උපමාවලින් කතා කොට තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙල කළ එක්තරා රජෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබුවන් කඳවන පිණිස තමාගේ දාසයන් යැව්වේය. නමුත් ඔහු එන්ට අකමැති වූයෝය. නැවතත් ඔහු වෙන දාසයන් යවමින් මෙන්න මාගේ කෑම පිළියෙල කර තිබේ. මාගේ ගොන්නුද තරසත්තුද මරණ ලද්දෝය. සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නේ කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නයි කීවේය. නමුත් ඔහු ඒ නොසලකා එක්කෙනෙක් තමාගේම කෙතටත් අනෙක් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා නිග්‍රහ කොට මැරුවෝය. රජුරුව උදහස් වී තමාගේ යුද්ධ සේනාවන් යවා ඒ මිනිමරුවන් විනාශ කොට දැන් මෙතන කියනවා ස්වාමීන් වහන්සේ කියනවා මංගල්‍යයක් සූදානම් කරලා ආරාධනාවක් යවවලු. කාටද ආරාධනාව යවුවා කියලා කියන්නේ? කැඳවුණු ලැබුවන්ට සුදුසුකම් ලැබුව අයට ආරාධනාවක් ලැබුවලු. අද ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ යම්කිසි ඔබ මෙතෙන්ට එන්න ප්‍රථමයෙන් කොච්චර ආරාධනාවල් ආවද? වඩ කොච්චර ආරාධනාවල් ආවද? ගොඩක් නේද? ඔයගොල්ලන්ට මේ උපත්තියම ආරාධනාව වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කොච්චර ආරාධනාවක් ආවද? එන්න බයිබලයට කොහොමද කියන්නේ? අපේ මිනිස්සු දන්නේ නැහැ නේ සුභාරංචි කියන්නේ එන්න බයිබලයට එන්න මිනිස්සු බයයි ඉතින් එන්නේ ඇයි බයිබලයට යන්නේ යනවනේ මේක ඇතුළට ගියාම මේක ආවන පස්සේ අප්පා කොහොමද අප්පා එළියට එන්නේ ඇත්ත මේක ඇතුළට ගියාම පස්සේ එළියට එන්න හම්බෙන්නේ ඇයි පාපය කරන්න හම්බෙන්නේ අද ගොඩක් ඒවු නටන්නේ උඩපයින්නේ කෑ ගහන්නේ අද තමන්ගේ බිස්නස් එක කට්ටඩිය බය වෙලා ඉන්නවා පූජකයෝ බය වෙලා ඉන්නවා තමන්ගේ දාන ටිකේ නැතුව යයි කියලා බිස්නස් එක නැතුව යයි කියලා නේද? ඇයි? ගිහිල්ලා පොඩ්ඩක් වචනයක් කතා කරන්න 25000යි 30000යි 40000යි 50000යි. අද අපේ පූජකයෝ දැස් වෙලා ඉන්නවා තෙල් බෝතලයක් 25000යි 50000යි. යාත්‍යා කරලා දෙන්න තෙල් බෝතලයක් 50000යි 20000යි. ඔයගොල්ලෝ දන්නේ නැද්ද? මන් ළඟ රෙකෝඩින් තියෙනවා. පව් මිනිස්සු. එහෙම මේ අපේ මේ බයිබලේ අරගෙන කවුරු හරි බයිබලේ ඉස්සරහින් තියලා තෙල් බෝතලයක් යාත්‍යා කරලා දෙන්න 50000යි 25000යි නේද? කිව්වොත් එහෙම එයා මේ බයිබලෙන් ආපු කෙනෙක් නෙමෙයි. වෙන තැනකින් ආපු කෙනෙක්. නේද? අද ඊයේ සිස්ටර් කිව්වා වගේ දේවදාසිය කිව්වා වගේ සාතන් යනවා ස්වර්ගික ස්ථාන වලටත්. ඒ වගේ ආපු එකෙක්. ඒ වගේ එකෙක්. නේද? එහෙම සල්ලි අරගෙන නේද? යාච්චා අපි කොච්චර යාච්චා කරනවද මිනිස්සුන්ට? තෙල් වලට වතුර වලට යාච්චා කරලා දෙනවද? එහෙනම් අපි කියන්නේ කවදාකවත් උඹලා මගේ account එකට රුපියලක් දාපන් කියලා. ඇයි? ඒක සෝන්නාසි කියනවා උඹලා නොමිලේ ලැබු දෙ නොමිලේ දීපල්ලා. එහෙම කරද්දී සෝන්නාසි කියනවා රාජ්‍ය ධර්මිෂ්ඨකමත් හොයද්දී ඉතිරි සියල්ල උඹලාට දෙනවා. මන් දිහා බලන්න. නේද? මට හැමදේම දෙවියන් වහන්සේ දීලා තියෙනවද නැද්ද? දීලා තියෙනවද නැද්ද? දීලා තියෙනවා. දීලා තියෙනවා. මට මොනයින්ද අඩුපාඩුවක් කියලා බලන්න. හැමදේම දෙවියන් වහන්සේ දීලා තියෙනවා.
මෙතනට ඔබවත් දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙනවා. තාම ඔබ ලබාගෙන නැතිකම තියෙන්නේ. ගෙනල්ලා තියෙනවා තාම ලබාගෙන නැහැ. ඇයි ඒ? නේද අපිට එකපාරටම උපාධියක් දෙන්නේ නැහනේ. නේද? දැන් උපාධිය ගන්න අවුරුදු 3ක් ඉගෙන ගන්න ඕනේ කියනවා නේද? ඩිප්ලෝමා එක කරන්න. ඊට පස්සේ තමයි උපාධියට යන්න තියෙන්නේ. ඩිප්ලෝමා එක විතරයි පුතේ ඈ. අවුරුදු 3ක් ඉගෙන ගන්න තියෙන ඩිප්ලෝමා එකට. ඩිප්ලෝමා එකකට අවුරුදු 3ක් ඉගෙන ගන්න පස්සේ උපාධිය එකපාරට දෙන්න යන්නේ නැහැ. මේ වගේ තමයි අපේ ආත්මික ජීවිතේ. අපිට පියවර තියෙනවා යන්න. නේද? ඔබේ හැම පියවරක්ම පාස් වෙන්න ඕනේ. අපි එකපාරක් කඩා ගන්නවට පස්සේ අපි ආයෙ පස්සට යනවා. ආයෙ ඉතින් එන්න කඩා වැටෙන්නේ නැතුව අපි යන්න ඕනේ නේද? අමගෝගනේ වැටි කවුද කිව්වේ වැටි මා යනවා. කෙනෙක්ව වැටෙන්නේ නැතුව මම යනවා කියලා. ඔව් නෑ මෙහෙමයි. ඒක අම්මා කෙනෙක්ව වැටෙන්නේ නැතුව මම යන්න ඕනේ කියලා. වැටෙන්නේ නැතුව යන්න ඕනේ. තව එක්කෙනෙක්ව වැටි මා යනවා කියලා. අපි දෙකම පිළිගන්න ඕනේ. නේද? වැටෙන්නේ නැති මිනිස්සුත් නෑ වැටෙන්නේ නැතුව වැටිලා යන මිනිස්සුත් නෑ. දෙකම ඉන්නවා. තමන්ගේ තියෙන මේක නමුත් හොඳම දේ තමයි වැටි යන්නේ නැතුව වැටෙන්නේ නැතුව යන එක තමයි. මොකද තමයි වැටිලා එම්බත් උනාට පස්සේ වැටිලාම යනවා. තේරෙනවද? ඒක නිසා අපි මේ ගීතිකාව කියන්නේ නැහැ මං හිතන්නේ සමහරවිට. නේද? වැටිලා යන මිනිස්සු වැටිලාම යනවා. ඒකයි වැඩේ කියලා තියෙන්නේ. උන්ට ආයේ ඒක නිසා වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ හැම කෙනෙක්ම. දෙවියන් වහන්සේට ස්තුති වේවා. පැහැදිලිද? ඒක නිසා මේ ස්වාමින් වහන්සේ කැඳවනවා. තේරෙනවද? ඔයාලට කොච්චර කතා කරලාද ස්වාමීන් වහන්සේ එන්න බයිබලයට එන්න කියලා කතා කරලා තියෙනවද? නේද? කතා කරලා තියෙනවා. ඔයාලට කතා කරලා තියෙනවද? එන්න කියලා. ඔව් නේ. ගොඩක් කාලෙ දැන් කතා කරන්නේ නැති. ඔයගොල්ලෝ නේ යාත්‍රා කරන්නේ නැති මිනිස්සු නේ. අපි වෙනේ මට අවුරුදු 4ක් තිස්සේ යාත්‍රා කරපු සුසිලා කියලා ශිෂ්‍ය කෙනෙක් හිටියා. එයා අවුරුදු 4ක් තිස්සේ යාත්‍රා කරලා තියෙනවා අපිට. අපේ ගෙදර එනවා යනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යනවා. එනවා. අම්මලා අපි ඔක්කොම hina වෙනවා. එකක hina වෙනවා යා ගියාට පස්සේ. එනවා දෙවියන් වහන්සේගේ වචනේ කියන අපි අහගෙන ඉන්නවා ගියාට පස්සේ hina වෙනවා. අම්මා පිළිගන්නේ නැහැ, තාත්තා පිළිගන්නේ නැහැ, බාප්පා පිළිගන්නේ නැහැ, පුංචි අම්මා පිළිගන්නේ නැහැ, සීයා පිළිගන්නේ නැහැ, ආච්චි වෙනවා. තොපිට මොන ක්‍රිස්තියානි කියලා අපි ගියාට පස්සේ බයිනවා. ආයේ අප උවින්දට එනවා. ආයේ පෙරනවා, මේ වචනේ පෙරනවා. මෙන්න මේමයි දෙවියන් වහන්සේ මෙහෙම කියලා දිනවා, මෙහෙම කියලා දිනවා. අහගෙන ඉන්නවා ගියාට පස්සේ ආයේ ගාලා hina වෙනවා. මෙහෙම තමයි අපි අවුරුදු 4ක් තිස්සේ ගියේ. තේරෙනවද? අපේ ඊදස් අපේ තාත්තා මැරෙනවා කිව්වා පිළිගත්තේ නැහැ. අපේ නැන්ද ඇවිල්ලා අපිට කිව්වෙත් නැහැ. අපේ ලොකු නැන්දර කියලා තිබ්බා දේවදාසි කියලා කරලා තිබ්බා ඔබගේ සහෝදරයා මැරෙන්න යනවා කියලා. ඇයි කිව්වේ නැහැ? බයයි. ඇයි අපි ටැට්ටිලස් ක්‍රිස්තියානි වෙලා හිටියා. දැඩි ක්‍රිස්තියානි කාරයෝ හැදේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ මඟ පෙන්නපු කෙනා කතා කරපු දේ ඇවිල්ලා අපේ නැන්දර කියන්නේ අපේ තාත්තා මැරුණා. ඒ කියපු විදිහට මැරුණා. ඒ තාත්තා ඇවිල්ලා ආයන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ තවත් ලේනෑමකින් උඹගේ සහෝදරයෙක් මැරෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි අපේ අම්මලා කල්පනා කරා ඔය ඉන්නේ ඕන තරම් වාසියක මිනිස්සු අපේ 113 14 පැන්න ආච්චිලා සීයලා හිටියා. අනේ ඔය එකෙක් කියයි කමන්නේ නැහැ කියලා පාඩුවේ හිටියා. මොකද උනේ? ඒගොල්ලෝ ගියේ නැහැ. තාත්තා 44න් ගියා, බාප්පා 34න් ගියා. තේරුණාද? අපි ගණන් ගත්තේ නැහැ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වන මනුෂ්‍යගේ වචනේ අපි ගණන් ගත්තේ නැහැ. තේරුණාද? ඒ කීලත් අපි ආවේ නැහැ. අර මිනිස්සයා එනවා දේශනා කරනවා යනවා. එනවා අපි හිකක hina වෙනවා. සමච්චල් කරනවා. හොරේ මුංගේ බයිබලයේ කියලා බයිනවා. දිව්‍ය පූජාවක් නැහැ, මුන්ට අම්මා තාත්තා නැහැ, ආච්චි සීයා නැහැ කියලා බයිනවා. අන්තිමට මොකද උනේ? අම්මා සුද්ධාත්ම රැණියකට ගිහිල්ලා හිටියා. ගොළුව පොකුනේ. තේරෙනවද? ඒ ගිහිල්ලා අම්මගේ කකුලේ ටිෂු එක කැඩිලා අම්මා ඇදගෙන වැටුණා. මේ සුද්ධාත්ම රැණියේ ඉඳී සුද්ධාත්ම වහන්සේ එන්නකොටම දීදී අම්මගේ කකුල කැඩිලා ඇදගෙන වැටුණා. මේ නිකන් හිටපු අම්මා. ඒ හරි පුදුම වැඩක් නේද? මෙහෙම හිටගෙන ඉන්න මිනිහගේ ටිෂු එකකට කැඩුණා කිව්වම අම්මට අතට 44යි වයස. ඇයි අම්මා තමයි ඒ අපේ පැත්තේ හිටපු ඔක්කොටම උගන්වන අම්මා. එයාට කියන්නේ අම්මා කියලා. තේරෙනවද? මෙලෝදියක් දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ වචන ගැන උගන්වනවා. ඉතින් පත් කරලා තියෙනවා. අපි ඉස්සර කී ක්‍රිස්තියානියෙක් පත් කරලා තියෙනවා නේද? උගන්වනවා. අන්තිමට මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේගේ දූතයා ගැහුවා පාර කකුලට ඇද්දගෙන වැටුණා. ඊට පස්සේ මොකද කරනවද? ඊට පස්සේ අපිට ඒ ඊට පූජකයෝ අපිට උපදෙස් දෙනවා. ඕගලන්ට විරුද්ධව අන්ධකාර බලවේගයක් ඇති අර පැත්තේ මොන හරි කරලා බලන්න. ඉතින් මොන දෙහි කපනවා.
මතුරනවා අරවා මේවා කරනවා. ඔව් මේ ඇත්ත කතාව කියන්නේ. ඊට පස්සේ මොකද උනේ? අන්තිමට ඒ කිසිම දෙයකින් බලක්ුනේ නැහැ. එන්න අපිට කරදර වැඩි වුණා. අපි ගෙවල් දොරවල් අතහැරලා ස්වාමීන් වහන්සේගේ මාවතේ අපි ගියා. අපි ගෙවල් දොරවල් අතහැරලා ගියා මිනිස්සු ගන්න පිස්සෝ කියලා. එස්.පී. දිසානායක කියනවා වගේ පිස්සේ වගේ. මේ වගේ අපිට බැන්නා පිස්සෝ. මේ බයිබලේ නිසා මුන් ගෙවල් දොරවල් අතහැරලා යනවා. අපේ අම්මට සුළු ව්‍යාපාරයක් තිබ්බ තාත්තා මරුණාට පස්සේ අම්මා 105 ගානේ පොලියට දුන්නා. හැබැයි සල්ලි නම් හම්බුනේ නැහැ දුන්නා. දුන්නා කියලා දන්නවා හම්බුණා කියලා දන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම අතහැරියා. දෙවියන් වහන්සේලා දැනගත්තා ඊපස්සේ අතහැරලා යද්දි මිනිස්සු පිස්සු වගේ මුන් යනවා. ගෙවල් දොරවල් අතහැරලා. අපි එහෙම අතහැරලා ආවා. අපිට පිස්සු කියව මිනිස්සු අද විනාශ වෙලා ගිහිල්ලා පිස්සු වෙලා ගිහිල්ලා උන්ට තිබ්බගේ නැති වෙලා අද පැල්පතට වැටලා තියෙනවා. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරලා අතහැරපු ගේට ස්වාමීන් වහන්සේ මගේ සහෝදරයට සහෝදරියට මට ස්වාමීන් වහන්සේ ගෙවල් දොරවල් දීලා තියෙනවා. හැබැයි හැරිලා බැලුවොත් උපයාගත්තු විදියක් නැහැ. ආදායම් බදුවට අහුවෙන්නේ නැහැ. ඇයි දෙවියන් වහන්සේ දීලා කොහොමද දීලා දෙන්නේ? උන්වහන්සේ බැංකුවට කතා කරලා කියලා දෙනවා මගේ දරුවා එනවා ඔබ බැංකුවේ සල්ලි ටික ගෙදර අයිතිකාරයන්ට දීපන් දරුවට ඔප්පුව දීපන්. ඔප්පුව ගිය සතියේ මට හම්බුණා. හalleluya. පැහැදිලිද? ලංකාවේ නම් බැංකුවේ ඔප්පුවක් තියාගන්න දෙන්නේ නැහැ. මේ ඔප්පුවක් දෙනවා අපේ අතට. දීලා බැංකුවට ස්වාමීන් වහන්සේ කෝල් එකක් දීලා තියෙනවා. මගේ දරුවා එනවා ගේ ලියලා දීපන්. අයි ගෙදර ඒ විකුණුනේ කාට සල්ලි ටික අරපන් මගේ දරුවට ගේ දීපන්. අද මම ගෙදර ඉන්නවා ෂෝක් එකට. ස්වාමීන් වහන්සේ රිස්ති වේවා. නාසිකේ ආශිර්වාදය මගේ බලාපොරොත්තුව තමයි මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ම ගෙදරක අයිතිකාරයෙක් වෙන්න. හalleluya. මම වාහනේ කරනවා කියලා ඔබ පයින් යන එක නෙමෙයි මගේ බලාපොරොත්තු. හැමදාම කියනවා මේ ලයිසන් එක ගනින් වාහනයක් ගනින් ලයිසන් එකක් ගනින් වාහනයක් ගනින් මගේ මේ මාත් එක්ක ඉන්න දරුවන්ට මම කියන එක තමයි. බොරු නෙමෙයි. සාක්ෂි දෙමු. හැමදාම කියනවා. හalleluya. ඇයි අපි වගේම අපිත් එක්ක ඉන්න දරුවෝ ඉහළට යන්න ඕන. ඉහළින් ඉහළට යන්න ඕනේ. හalleluya. එහෙමද? ගෝලයා ගුරාට වැඩිය උතුම් ගුණේ නැතුණාට ගුරා කැමති වෙන්නේ ගෝලයා Tamanට වැඩිය දෙයක් මේ පොළවේ කරනවාට. හalleluya. ඒක තමයි යේසුස් වහන්සේගේ බලාපොරොත්තුව. යේසුස් වහන්සේ කිව්වා නුඹලා මට වැඩිය දේවල් මේ පොළවේ කරන්න යනවා. ඒක නිසා මොකද කරන්නේ? ඒක වැරදිට අරගෙන මිනිස්සු ෆෝන් charge කරන්න යනවා. ඒක වැරදිට අරගෙන මිනිස්සු එක බයිලා කරන්න යනවා. ස්වාමීන් වහන්සේගේ විනාශ කරන්න යනවා. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ කිව්වේ මට වැඩිය දේවල් කරනවා කියලා. ස්වාමීන් වහන්සේ 5000කට දේශනා කරේ. ස්වාමීන් වහන්සේ කී දෙනාද ගැලවේ? ඒ වගේ ලක්ෂ ගණන් ගලවන්න ස්වාමීන් වහන්සේ අපිට ඉතුරු කරලා තිබ්බා. ආත්ම වලට කතා කරන්න ස්වාමීන් වහන්සේ අපිට ඉතුරු කරලා තිබ්බා. හalleluya. දැන් ස්වාමීන් වහන්සේ කියනවා සරණ මංගලයට කැඳවනවා. හැම කෙනාම කැඳවනවා. හalleluya. තේරෙනවද? කැඳවුනාම මොකද දන්නවද කියන්නේ? ඔබ කියවන්න ලූක් පොතේ 13:34 මොකද්ද කියන්නේ කියලා. ලූක් තියන්නේ පරණ කිව්සුමේ. එහෙමද? නෑ. අලුත් කිව්සුමේ. 13:34-35. ලූක් 13 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. අනේ අනාගත වක්තෘවරුන් මරන්නා වූ නුඹ ළඟට එව්වන්ට ගල්ගසන්නා වූ යෙරුසලම කිකිලි ඇගේ පැටවුන් පියාපත් යටට එකතු කරගන්නක් මෙන් නුඹේ දරුවන් එකතු කරගන්නට මම කී වරක් කැමති වීමද? නමුත් නුඹලා කැමති උනේ නැත. මෙන්න නුඹලාගේ ගෘහය නුඹලාට අත්හැරනු ලබන්නේය. තවද ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශිර්වාද තේකයි නුඹලා කියන තුරු නුඹලා මා නොදක්නා වූ යයි නුඹලාට කියමි කිසේක. හalleluya. හalleluya. අනේ මොනතරම් සෝගයක් ස්වාමීන් වහන්සේට ආවද? අනේ මේ වගේ අනාගත වක්තෘවරුන්ට පීඩා කරන්නා වූ අනාගත වක්තෘවරු විනාශ කරන්නා වූ
මනුෂ්‍යයට දුක් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ කොච්චර වේදනාවකින් උන්වහන්සේ එදා යෙරුසලමට ඇවිල්ලා කෑ ගැහුවද අනේ එතන තියෙනව නේද අනේ කියලා දාලා අයියෝ අයියෝ අනේ කියලා දාලා අර තියෙන්නේ මේ ඉරි කෑල්ලයි තිතයි තියෙන්නේ. ඔකට කියන්නේ සෙමිකෝලන් එක. සිංහලෙන් මොකක් කියනවද කියලා මම දන්නේ නැහැ. ඉරි කෑල්ලයි තිතයි. දාලා තියෙනවා අනේ. ඒක දාන්නේ එක පාටම. ඒක නිකන් ලොකු බරපතලකම වෙන්නන්න. ඒ වචනේට එහෙම දාලා තියෙන අනේ මොනතරම් ශෝකයක් උන්වහන්සේට මිනිස්සුගෙන ආවද? උන්වහන්සේ කපාරක් කියනවා කුරුසේ අරන් යද්දී යෙරුසලමේ දුවරු උන්වහන්සේගේ පස්සෙන් අඬ එද්දී මම වෙනුවෙන් අඬන්න එපා. උඹලා අඬපල්ලා උඹලගේ දරුවෝ උඹලා ගැනත් උඹලා අඬපල්ලා. උඹලාත් උඹලගේ දරුවෝ ගැනත් අඬපල්ලා. ස්වාමීන් වහන්සේ යෙරුසලමට ඇවිල්ලාගෙන අනේ අනාගත වක්තවරුන්ට පීඩා කරන්නා වූ අනාගත වක්තවරුන්ව මරන්නා වූ යෙරුසලම අද අනාගත වක්තවරුන්ට විරුද්ධව කොච්චර මිනිස්සු කෑ ගන්නවද? කවුද කෑ ගන්නේ? ස්වකීය මිනිස්සුමයි තමන්ටම ගැලවීම දීපු තමන්ට ගැලවීම ගෙනාවු දේවදාසයන්ට විරුද්ධව මිනිස්සු කතා කරන්නේ නැද්ද? කතා කරනවා. ඒ මිනිස්සුගේ ජීවිතේ වැරදි තියනවනම් කතා කරලා හදාගෙන ගෙනියන්න. තේරෙනවද? කතා කරනවා. කාටද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නුඹ ළඟට එව්වන්ට ගල් ගසන්නා වූ යෙරුසලම තමන්ට දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘවරය වෙලා තියෙනවා. අද මේවා මේ ස්ථානවල ඇහුවට ඔයගොල්ලෝ ඔය ගල් පල්ලි වල ඕවා කියන්න යන්නේ නැහැ කවුරු. මේවා ගැන කතා කරන්න යන්නේ නැහැ. තේරෙනවද? ගල් ගසන්නා අද ගල් ගහන්නේ නැද්ද? අද ගල් මොනවාද මෙතන ගලක් නැහැ පෙන්නන්න ගලක් අරන් ගෑවෙ නැතුණාට අද වචනය ඊට වැඩිය බරපතල මිනිසුන්ගේ මුඛයන් වලින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව කතා කරන දේවල් දෙවියන් වහන්සේගේ රාජ්‍ය විනාශ කරන්න කතා කරන දේවල් හරි බරපතලයි. හරි විනාශකාරී. පරිස්සම් වෙන්න. ඔබ කාටාරි අනාගත වක්තවරුන්ට විරුද්ධව කතා කරන්න යන්න ප්‍රථමයෙන්ම පරිස්සම් වෙන්න. මේ හේරොත් පණුව ගාලා මරුනේ. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන පණුව ගාලා මරුනේ මේක. ඇයි ඒ? දෙවියන් වහන්සේට මතකසපු නිසා ස්වාමීන් වහන්සේට කවුරුද අතගසනවද? ඒ මිනිස්යාව ස්වාමීන් වහන්සේ උනාට කියන්නේ ජරා ජීර්ණයට වෙන්න පත් කරනවා. ස්වාමීන් වහන්සේගේ ගෘහයට සභාවට අතගසන මිනිස්යාව ස්වාමීන් වහන්සේ ජරා ජීර්ණපත් වෙන්න අරිනවා. පෞගිය ටිකේ නාගයෙක් ආව මතකද කැලණිගගේ? නාගයෙක් මතකද ආවා? නාගයෙක් ආවා. අර පුතා අර වසන්තද කවුද සමන්තද සඳුන්ද මන් දැන් ගිහිල්ලා දුක්ඛාල සත්‍යයක් ආවලු පැන්නලු ජවොක් ගාලා කැලණිගකට මෙන්න ගොඩේ නාගයා. මට ඉතින් එනවා හොඳ දේවල් කියන්න මෙතන කියන්න බෑ රහසින් මම ඔයාලට ඇවිල්ලා ඕන කියන්න. ඉතින් යාළුවා වඩි කියන්න බෑ කොල්ලන්ට නම් කියන්න. මොන වගේ නාගෙද්ද නාගෙ කියලා. මේව දකිද්දී ඉතින් අපිටත් කේන්ති යනවා. ඇයි ඒ? මේ දේශපාලනය. නාගයෙක් අද මොකද උඩ වෙලා තියෙන්නේ? අද නාගයා නෙවෙයි ගහලා තියෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උඩ ගහලා අන්න උප්පලෙලා ඇඳේ ඉන්නවා. ඇඳේ ඉඳලා කෙඳිරි ගාලා කියනවා මම බොරු කරා මට සමා වෙන්න. මම බොරු කරා මට සමා වෙන්න. ඇයි? මුළු රටක්ම විනාශයට ගෙනිච්චා. නාගයෙක් කවිලා සෞභාග්‍ය ගෙනවලු. අන්න දැන් උප්පලෙලා ඇඳට වෙලා ඉන්නවා. විනාශය. දෙනවා පරිස්සම් වෙන්න ඕනේ. දෙනවා බොරු දේවල් මේ පොළොවට ගේන්න හොඳ නැහැ. බොරු දේවල් අපි කතා කරන්න හොඳ නැහැ. අපිට කතා කරන්න දීලා තියෙන දෙවියන් වහන්සේගේ වචනේ පමණයි. අපිට බෑ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් කතා කරන්න. අපිට බෑ තවත් මිනිස්සෙක් වැරදි කරන මිනිස්සුක උසස් කරලා කතා කරන්න. අපිට කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙන දේවල් පමණයි. හලෙලුයා. ඒක තමයි ඔබ මාව ස්වාමීන් වහන්සේ ගෙනල්ලා තියෙන්නේ. ආමේන්. කියවන්න ඉතුරු ටික. කියන්න. දැන් මෙතන අපි කියවුවානේ ලූප් පොතේ කියවුවා. ඉන්න. දරුවන් එකතු කරගන්නත් මම කීවරක් කැමති වින්ද? කොච්චර ස්වාමීන් වහන්සේ කැමති වෙනවද? උන්වහන්සේව මේ යෙරුසලම කියන්නේ අද ක්‍රිස්තියානිකාරයින්ට. දෙනවද මේ දරුවන් එකතු කරගන්න ස්වාමීන් වහන්සේ කොච්චර කීවරක් කැමති වෙනවද කියලා අහනවා. ගෘහය පාළුව මෙන්න නුඹලාගේ ගෘහය පාළුව නුඹලාට අත්හරු ලබන්නේය. බංගක් කරාට මිනිස්සු හිතනවා අපි සභාව අතෑරියා කියලා. නැහැ.
ඒක නෙමෙයි වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ විසින් සභාවට එන උන් අතහැරලා තියෙනවා. පෙර මෙතන කියනවා. ගෘහය පාළු වෙන්න හැරියා. ඇයි ඒ? දුෂ්ටකමෙන් ගෘහය පිරෙන්න ස්වාමීන් වහන්සේ කවදාකවත් දුෂ්ට මිනිස්යාව ස්වාමීන් වහන්සේගේ ගෘහයේ හිටින්න දෙන්නේ නැහැ. Hallelujah. Amen. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ගෘහය පාළු වෙන්න හැරියා. ඇයි උන්ගේ දුෂ්ටකම් නිසා? අද ඔබ සභාවෙන් ඈත් වෙලා ඉන්නවා නම් සභාව ඔබ අතහැරියා නෙමෙයි. ස්වාමීන් වහන්සේ නැමැති සභාව විසින් ඔබව අතහැරලා. පැහැදිලිද මම කියන එක? ඔවුන්ගේ ජීවිත පාළු වෙන්න ඇරලා තියෙනවා. වැඩක් නැහැ. අපි ඉස්සර කොහමද නේද? ඉස්සර නෙමෙයි. අපි හැමදාම ස්වාමී දැන් ගිය අයට කතා කරන්න තියෙන අපි ඉස්සර සභාවට හරි සන්තෝෂයෙන් හිටියා. නේද? අපි විනෝදයෙන් හිටියා. නේද? ශිෂ්ට පාසලේ නමස්කාර කරද්දී පාවෙනවා. ආත්මෙන් පිළ පාවෙන්න ගත්තා. දැන් අද ආත්මෙත් නැහැ, පාවෙන්නෙත් නැහැ, වලාකුළුත් නැහැ. දේව දූතයොත් නැහැ, තරුත් නැහැ, ඉලක් නැහැ, හදක් නැහැ, කිසිම දෙයක් නැහැ. අද මොනවද කරලා තියෙන්නේ? අද ඔය පැත්තකට බලාගෙන ඉන්න බලන්න. අද අපි අවසරවන්තයි. අපි තාම පා වෙනවා. හalleluya. දෙවියන් වහන්සේ තුල අපි තාම විරෝධ වෙනවා. නේද? ඇයි අපිව ස්වාමීන් වහන්සේ අතහැරලා නැහැ. අපිව ස්වාමීන් වහන්සේ පාළු වෙන්න දීලා නැහැ. යෙරුසලම පාළු වෙන්න ඇරියා. ස්වාමීන් වහන්සේ එහෙනම් අද ඔබගේ යෙරුසලම පාළු වෙන්න ඇරලා ඇති. ස්වාමීන් වහන්සේ මේ දේවල් කියන්නේ ඔබ තවත් විනාශ කරන්න නෙමෙයි. තව ඔබගේ විනාශය තාම ආවේ නැහැ. ඒකෙන් වළක්වගෙන හැරෙන්නයි ස්වාමීන් වහන්සේ මේ දේවල් කතා කරන්නේ. ආමේන්. තවද ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනත්තා ආශිර්වාද ලද්දකයි නුඹලා කියනතුරු නුඹලා මා නොදක්නෝ යයි නුඹලාට කීමේ මාව දන්නේ නැහැ. නුඹලා මං ආශිර්වාද ලද්දෙක් කියනකම් නුඹලා මාව දකින්න. මේ ස්වාමීන් වහන්සේ පේන්න ඉන්න මිනිසුන්ට ස්වාමීන් වහන්සේ කියලා මාව උඹලා දකින්නේ නැහැ. ඇයි ඒ? ස්වාමීන් වහන්සේව දකින්න නම් ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ තුල ක්‍රියා කරන්න ඕන. ස්වාමීන් වහන්සේව ඔබ දකින්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ තුල ක්‍රියා කරන්නේ නැත්තම්. පැහැදිලිද? අපි කොච්චර ස්වාමීන් වහන්සේව දන්න මේ ඉන්නේ පේන්නේ මේ ඉන්නේ ජේසුනේ වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ කියලා මාව ඔබලා දකින්නේ නැහැ. මාව ඔබලා දකින්නේ නැහැ. එදා යෙරුසලමට යද්දී ඒ මිනිස්සු ස්වාමීන් වහන්සේව දැක්කා. කවුද දැක්කේ? තමන්ගේ තිබ්බ සලුව ගලවලා දාපු එක්කයා. අද තමන්ට බෑ තමන්ගේ තියෙන දේවල් ගලවලා දාන්න. මොනවා තමන්ගේ තියෙන දේවල් මම කියන්නේ ඔබගේ තියෙන කරාබු දෙක මණික් මල්ල ගලවලා දාන්න කියලා නැත්තම් ඔබගේ තියෙන ස්විස් වොච් එක ගලවලා දාන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඔබගේ තියෙනවා යම් කිසි දේවල් ගලවලා දාන්න. අද ඔබගේ සිත් ඇටිකම වෙලා තියෙනවා. අද පාපෙන් ඔබගේ සිත් ඇටිකම වෙලා තියෙනවා. අද ඔබගේ කොච්චර දෙවියන් වහන්සේ කිව්වත් ඔබගේ සිත තියෙන්නේ ඔබගේ වස්තුව ළඟ. තේරෙනවද? ඔබගේ ස්වාමි පුරුෂයා වස්තුව යාළඟ සිත තිබ්බට කමක් නෑ. මං කියන්නේ වෙන වස්තුවක් ගැන. අද ඒකත් නෙමෙයි ස්වාමි පුරුෂයාට තොරෙන් තමයි ගේම් ගහන්නේ. අද ගොඩක් උදවිය. ස්වාමි පුරුෂයාට ගේම් ගන්නවා ඔහුගේ පොකට් එකකට විදිනවා. මේ වගේ ස්ත්‍රීවරු පුරුෂයෝ ඉන්නේ. තේරෙනවද? අද ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? මගේ වචනේ උඹලා ළඟ නැති නිසා උඹලට මම පේන්නේ නැහැ. අන්ධ වෙලා තියෙන්නේ. ඒ අන්ධභාවය කියන්නේ යක්ෂයා. යෙසබෙල්ගේ ආත්මය. අද ඔබව අන්ධ කරලා තියෙන යෙසබෙල්ගේ ආත්මය. එදා ස්ථායව තුමාව මැකුවාවේ ආත්මය. අද ඔබව අන්ධ කරලා තියෙනවා. ක්‍රිස්තියානි සභාවට විරුද්ධව ක්‍රියා කරන්න යක්ෂයා විසින් ඔබව අරන් පාවිච්චි කරනවා. හalleluya. අවදි වෙන්න මේ කාලේ. ඊටසමාගේ තව ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එන තැනත් ආශිර්වාද ලද්දෙක් නුඹලා කියන තුරු නුඹලා මා නොදක්නුනේ නුඹලාට කියන්නේ මේ. හalleluya. ස්වාමීන් වහන්සේ අද ඒක තමයි යෙරුසලම තාම අන්ධ වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේව පිළිගන්නේ නැහැ. ඇයි අද ඒ වගේ අද ලෝකේ ඉන්න මිනිස්සු තාම අන්ධ වෙලා ඉන්නේ. ආමේන්. දැන් මෙතන කියනවා අපි ආයේ මතෙව් පොතේ නිග්‍රහකට මැරුවෝය වෙනදාමටත් ගියෝය සෙස්සෝ ඔහුගේ 16න් අල්ලා නිග්‍රහකට මැරුවෝය රජුරෝ උදහස්සී තමාගේ යුද්ධ සේනාවල් යවා ඒ මිනිමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවරවල් ගිනිලෑවෝය එවිට ඔහු තමාගේ
ගේ 16ට කතා කොට මංගල්‍ය සූදානම් කර තිබේ. නමුත් මන්ත්‍රණය ලැබුව සුදුසු නොවේති. දැන් බලන්න මංගල්‍ය සූදානම් කරලා තිනවා. දැන් ආරාධනා කරපු අය දැන් සුදුසු නෙමෙයිලු. දැන් මේක යෙරුසලමේ මේක ඊශ්‍රායල් ජනතාවට. නමුත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? ඔව් සුදුසු නොවේති. ඒ නුඹලා නිසා නුඹලාගේ මන්සන්දි වලට ගොස් නුඹලා මන්සන්දි වලට ගොස් සම්බලන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙන්නයි කීවෝය. අද සුවාරංචි කියන මනුස්සයෙක් කී දෙනෙක් බයිනවද? අද මේ වචනේ නෙමෙයිද මේ පොළවේ අද ක්‍රියා කරමින් තියෙන්නේ. නේද? අද සුවාරංචිය මන්සන්දි වලට ගිහිල්ලා කියනවා අන්න යේසුස් වහන්සේ ඔබට ආරාධනා කරා. යේසුස් වහන්සේ ඔබට මොනවද කියන්නේ? උන්වහන්සේගේ දෙවෙනි කැඳවීමේදී උඹලා ඔසව ගන්න පිණිස නුඹලාගේ පාපය අතහැරලා ස්වාමීන් වහන්සේ පසුපස වරෙල්ලා කියලා මිනිස්සු කෑ ගහන්නේ නැද්ද පාරවල් වල? ඒක තමයි මෙතන කියන්නේ. මන්සන්දි වලට ගිහිල්ලා කියපල්ලා මගේ පුතාගේ මංගල්‍යයට එන්න කියලා. මන්සන්දි වලට ගිහින් කියපල්ලා. දැන් කිව්වට පස්සේ දැන් ඔන්න එනවා. දැන් එනවා. දැන් කට්ටිය මන් දාලා ගෙන්න ගන්නද? දැන් ඔන්න එනවා. ඉතින් කට්ටිය ඔන්න එනවා. දැන් වැල නොකඩී එනවා. අපි දකින්නව නේද? දැන් බංගගාල මාවත් දෙක අඳලා ෆොටෝ ගහලා තියෙනවා නේ. ඕ මේ මාවතේ යන්නේ මෙච්චර ප්‍රමාණයක්. මේ මාවතේ විශාල ප්‍රමාණයක් යනවා. දැන් මේ විශාල ප්‍රමාණයක් ගෙනවා ඔන්න දැන් මාවතේ එනවා. දැන් මෙතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. කියවන්න ඉතුරු ටික. කැඳවාගෙන ගෙන්නේ කිවෝය. ඒ දාසියෝ මහා මාවත් වලට ගොස් තමන්ට සම්බ වූ යහපත් අයහපත් සියල්ලම රැස් කළෝය. තමන්ට සම්බ වූ යහපත් අයහපත් සියල්ල රැස් කළෝය. හලෙලුයා. අමුත්තන්ගේ මංගල ශාලාව පිරුණේ. ඔව් අමුත්තන්ගේ මංගල ශාලාව පිරුණේ. දැන් ඔයගොල්ලෝ පහතරකට කතා කරන්නේ නැති. දැන් අපිට ඔයගොල්ලෝ හොඳ කියනවා නේද පාස්ටර් සිස්ටර්? දැන් මේ අපි ඉතින් ඉන්න නිසා නේද? එතකොට ඇයිද මේ මිනිස්සු ඇවිල්ලා මෙතන ඉඳි මේ මිනිස්සු ගෙනාවේ ඒගොල්ලන් සුභාරංචි දීලා ගෙනාවේ. දැන් අපිට අයිතියක් තියෙන හැම කෙනාම ස්වාමීන් වහන්සේගේ පාමුලට ගේන්න. පැහැදිලිද? හැම කෙනෙක්ම යහපත් අයහපත් හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ පාමුලට ගේන්න ස්වාමීන් වහන්සේ අපිට ආධිපත්‍ය බලය දීලා තියෙනවා. අයිතියක් දීලා තියෙනවා. ඒකනේ අපි කරන්නේ නේද? අපි ගිහලා සුභාරංචි කියනවනේ හැම කෙනාටම උන් පිළිගන්නේ නැති එක උන්ගේ තියෙන මෝඩකම. නමුත් ඔබට මට තියෙනවා ස්වාමීන් වහන්සේගේ වැඩක්. ගිහලා කතා කරන්න දෙවියන් වහන්සේ ගැන. කතා කරලා දැන් මොකද කරන්නේ? ගේනවා. ගෙනාපේ උන්ට මොකද වෙනවා කියන්නේ? එහෙත් රජුරෝ අමුත්තන් දකින්න පැමිණි කල එහි මංගල වස්ත්‍රයක් නැඳ සිටි මිනිසෙකු දැක යහළුව මංගල වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතනට ආයේදයි ඔහුට කියා ආය රජුරෝ ඇවිල්ලා දැන් අපිත් එවනේ මංගල්‍යයට අපි අඬ ගාවට පස්සේ අපි ගිහිල්ලා ඒගොල්ලන්ට අයිබෝවන් කොහමද යස්සවති කොහමද ඇයි මාත්‍ය ආවේ නැද්ද දරුවෝ ලොකුද සීලවති කොහමද ඉතින් දැන් කොහමද ඔයා තාම රටද ඉන්නේ නේද අපි අහනව නේද ගිහිල්ලා කොහමද සිරිසේන කොහමද දැන් ඔයාට ව්‍යාපාරේ සරුද ඒ විදිහින් අහගෙන යනව නේද ඒ අහගෙන යද්දී අපි කැමති අපේ මංගල්‍යයට නේද මිනිස්සු පිළිවෙලට යනනේ අපි කැමතිද හිඟන්න වගේ එනවට නේද අපි කැමතිද ඉරිච්ච වස්ත්‍ර අරගෙන නේද කිලුටු වස්ත්‍ර අරගෙන කොටු පෙරාගෙන කැහි පෙරාගෙන ඉන්නේ කොට ගිහින් අපි කියනවාද මූ හැමදාම කැහි පෙරාගෙන ඕකට නම් කියන්න හොඳ නැහැ කියලා නේද අපි කියන්නේ නේ අපි කැමති නැහැ නේ මේ වගේ මිනිස්සු උත්සවයකට එනකොට අපි කැමති ප්‍රසන්න මිනිස්සු යහපත් මිනිස්සු ධර්මිෂ්ඨ මිනිස්සු තේරෙනවද? සෝබන මිනිස්සු. සෝබන කියන්නේ ලස්සනයි කියන එක. ලස්සන මිනිස්සු අපේ මංගල්‍යයට එනකොට. හalleluya. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් වාග් රහිත විය. එවිට වාග් රහිත විය. කට උත්තර නැතුව ගියාලු, වචන නැතුව ගියාලු. නේද? ඇවිල්ලා අහනවා ඔබ කොහොමද මංගල්‍ය වස්ත්‍රයක් නැතුව මංගල්‍යයට සූදානම් වුනේ? මංගල්‍යයට ආවේ. දැන් මංගල්‍ය වස්ත්‍ර අපි හැමදාම නේද? ඔයගොල්ලෝ දෙටි කරන් එනවා අපි කපලා දෙනවා. නේද? ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ රෙදි අරන් එනවා අපි කපනවා. ඊට පස්සේ පුළුවන් විදිහට ඔයගොල්ලෝ
ඒක තමයි මේ ඉරිදර කරන්නේ. ඒක ඔයගොල්ලෝ රෙදි අරගෙන එනවා අපි කපනවා. මහ ගන්නවා යනවා. රෙදි අරගෙන එනවා කපනවා මහ ගන්න යනවා. දැන් මේ මොකද්ද අපි හදන්නේ? මගුල් වස්ත්‍රය. මොනවාටද මේ මගුල් වස්ත්‍රය හදන්නේ? ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ මනාලිය හැටියට අපි ගෙනියන්න යද්දී මනාලිය හැටියට ඉන්නයි. හරිද? ඉතින් ඔයගොල්ලෝ ගේනවා අපි කපලා දෙනවා. ඔයගොල්ලෝ මහ ගන්නවා. හැබැයි මහ ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? කපපු ඇඳුම මාර නැත්තම් මොකද වෙන්නේ? හෙළුව පේනවා. අයියෝ පේනවා අප්පා වහගෙන තමයි යන්න වෙන්නේ. මේ පපුව පේනවා. හෙළුව පේනවා. වහගෙන යන්න වෙන්නේ. ඇයි? මෙහෙම වහගෙන මෙහෙම කරගෙන අද නම් ඉතින් මංගල් වලට යන්නේ අරගෙන තමයි. පිස්සු වැදෙනවා. අද මංගල් වලට යන විදිය දැක්කම. තේරෙනවද? රෙදි කාලක් උදාගෙන යන්න පුළුවන්. මෙහෙම දාගත්තා මෙහෙම උදාගත්තා ගියා. ඌමනාව අර පංච ඉන්ද්‍රියේ කොටස් විතරක් රහුනම ඇති. ඔව් බෙසිට් එකක් හදන් ගියා. අද මංගල් වලට මේක නෙමෙයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ආත්මික වස්ත්‍රයක් ගැන. ඒකද සිස්ටර් ඒ වස්ත්‍රය ගැන කතා කරා. වස්ත්‍ර හතක් ගැන කතා කරා. තේරෙනවද? අපි ඉදිරියට ආයෙ කතා කරමු. අමතක වෙලා යනක මනුෂ්‍ය ගතිය. මතක් කරලා දෙන එක දේව ගතිය. හරියද? තේරෙනවද? මාස් ඔබ රෙදි ටික අරන් එනවා. අපි හැමදාම ඉන්දියානු සෙන්සුරාදට කපලා දෙනවා. දැන් මොකද කරන්නේ? ඔබ ඔතන ඉඳගෙන හරි ගැටේ දා ගන්නවා නූල අදිනවා. ගැටේ දා ගන්නවා නූල අදිනවා. දැන් බාගෙට කොච්චරක් මහානද කියලා දන්නේ අපි තමයි. රෙද්ද කොච්චර මහානද කියලා දන්නේ අපි තමයි. හැබැයි දේවදාසියට පේනවා ඔබ කොච්චර මහානද යනවද කියලා මෙතනින් පිට වෙන ආකාරයට. තේරෙනවද? අපි එක එක්කෙනාට පේනවා. තේරෙනවද? තව කෙනාට මමත් මහානද යන ආකාරය ඔයගලන්ට පෙනෙයි මම ඇවිදින්දි. මගේ පස්ස ටිකක් පෙවුනොත් නේද? ඉස්සරහින් ටිකක් පෙවුනොත් අයියෝ අම්මා මෙයා දේශනා කර යනවා මෙයාත් යන්නේ හෙළුවෙන්නේ කියයි. ඒක තමයි ස්වභාවික දේ. දේශනා කරන්න මමත් හරියට මහගෙන ඇදගෙන නැත්තම්. තේරෙනවද? ස්වාමීන් වහන්සේ ඔබ කැදලා තියෙන මේ මංගල වස්ත්‍රය හදාගන්නයි. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ දිහා බලනකොට ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙන්න එපා. මේක දිහා බලන්න කතා කරලා මට පුරුදු නෑ. ඒක නිසා තමයි මම ගොඩක් වෙලාවට මේක දිහා බලන්න කතා කරන එක මම මගේ වයිෆ්ට පාර දීලා තියෙනවා. මට ආස ඔයගොල්ලෝ දිහා බලන්න කතා කරන්න. හාලෙලුයා. ඒ නිසා ඔයගොල්ලෝ මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔයගොල්ලන්ගේ කිසි වැරද්දක් නෑ. තේරෙනවද? වැරද්ද තියෙන්නේ මේ වචනේ. හරි? දැන් අපිට අඬ ගහලා තියෙන්නේ මංගල වස්ත්‍රය සූදානම් කරන්න. දැන් මොකද කරන්නේ? රජු ගෑලා ගෙන්ජනවා. ඒ මංගල වස්ත්‍රයක් නැතුව කොහමද? එදාට උන්වහන්සේ යන විනිශ්චයකාරයෙක් හැටියට. කොහමද උඹ මෙතෙන්ට ආවේ? ඔව් වහක්‍රයිත විය. මහාක්‍රය වචන නැතුව ගියාලු. අපිට කට උත්තර නැතුව යනවා. එදාට කතා කරන්න දෙයක් නෑ. අද මම ඇවිල්ලා නිකන් හරි කාට හරි කිව්වොත් මෙතන ඉන්නවනම් යසවතී වාඩි වෙලා යසවතී කිව්වොත් යසවතී උඹ එන විදිය හරි නෑ සභාවට. උඹ හැසිරෙන විදිය පාස්ත මොනවද කියන්නේ? පාස්ත දන්නවද මම යාත්‍රා කරන විදිය? පාස්ත දන්නවද මම කන බොන විදිය? පාස්ත දන්නවද මම අදින විදිය? මම කොච්චර ජාන්විස් ජීවිතයක් ගත කරන්නේ හරි. අද අපිට පුළුවන් දේවදාසයාට මෙහෙම කතා කරන්න කියලා දෙන්න. නමුත් මෙතන එක දවසක ඊට ගන්න යනවා සර්ව බලධාරී විනිශ්චයකාරයා. සර්ව බලධාරී විනිශ්චයකාරයා ඊට ගන්න යනවා. එදාට යසවදීට තියා සෝමවදීට තියා මොනවද කියන්නේ සිරිසේනටවත් වාක් රහිත වෙනවා. වචන නැතුව යන්න යනවා. එදාට කතා කරන්න දිවවන්නේ නැහැ. ඇයි? වතුර නැහැ, තෙතමනේ නැහැ. හිඳිලා ගිහිල්ලා. නේද? මේ කඩේ කෙර නැත්තම් කතා කරන්න බෑ. පැහැදිලිද? වාක් රහිත වෙන්නේ. අවසාන දවසක් එන්න යනවා. එදාට මොකද වෙන්නේ යන්නේ බලන්න. එවිට රජුලෝ කතා කොට මොහුගේ අප්පා බැඳ මොහු පිටත අන්ධකාරයේ දමා පාලා. එවිට රජුලෝ කතා කරලා මොහුගේ අප්පා බැඳලා කතා කරන්න දෙයක් නෑ. රජුරුවන් තමයි එදාට කතා කරන්න යන්නේ. මේ ස්ථානේ ඉඳන් රජුරුව තමයි කතා කරන්න යන්නේ. එදාට කතා කරන්න යන්නේ මොකද නේද? අප්පා බැඳලා මුව අරන් ගිහලා දාපන් පිටත අන්ධකාරයට. හාලෙලුයා. හාලෙලුයා කියන්නේ බැලුද කාටද? හාලෙලුයා. අපි මේ දේවල් බාර ගන්න ඕනේ. බාර අරගෙන මොකද කරන්න ඕනේ? දැන් කපලා දෙන එක හිමීට මහ ගන්න. තේරෙනවද? මහ ගන්න. හැබැයි මම කලාට ඔබට යන්ති මම කලාට නේද? ඔබ ගමන් බිමන් යද්දී මේ මහගත්තු දේ ආයේ ගලවලා දාන්න ඕනනේ මේක වැඩක් නැහැ කියලා හිතේ. නමුත් අමාරුවෙන් හරි මහගත්තොත් ඒක ඔබටයි.
තේරෙනවද? මම මේ වැය කරන කාලය තේරෙනවද? ඒක මටයි. තේරෙනවද? ඔබ මේ වැය කරන කාලය මේක ඔබටයි. අද මහාගත්තු නැති අය තමයි අද මේ යෙරුසලමෙන් පිටේ ඉන්නේ. හිස්සලා තියෙන සභාවෙන් පිටේ ඉන්නේ. වස්ත්‍රය හරියට මහ කර නැහැ. ඔවුන්ගේ හෙළුව අපිට පේනවනේ. ඉතින් ඒ වගේ තමයි ඔබගේ හෙළුව පේන්නේ නැති වෙන්න ඔබ හරියට මැවුම දාගන්න. හalleluya. දොස්තරට කියන්නේ මැවුම පොඩ්ඩක් වැඩියෙන් දාන්න කියලා. එතකොට ඔබගේ හෙළුව පේන්නේ නැහැ. තේරෙනවද? අපි බලමු හේබ්‍ර පොතේ අන්තිමට අපි බලලා ඉවර කරමු නැත්නම් මගේ භාර්යාව මගේ මූණ දිහා බලන්න ගනි. හේබ්‍ර පොතේ 10:29 39 වෙනකම් අපි කියවලා අපි ඉවර කරන්න යනවා. හalleluya. අපුඩ ගන්න සන්තෝෂයි කියලා. දැන් ඔයගලන්ට මැවුමත් එකක් වැටුණාද ඔයගලන්ගේ ඇඳුමට? මැවුම වැටුණාද? සන්තෝෂයි. සන්තෝෂයි. අන්තර්ජාලයේ ළමයි මැවුමත් එකක් දාගත්තද ඔයගලන්ගේ මගුල් ඇඳුමට ස්වාමීන් වහන්සේගේ පැමිණීමට යන්න? නැත්නම් පිටත අන්ධකාරයට යන්න යනවා? ඔව් හේබ්‍රෙව් 10:29 ඉඳලා 30 වෙනකම් කියවලා ඉවර කරලා දේශනාවත් ඉවර කරමු. හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදය. නුඹලා සිතන්නේ මොකද? නුඹලා සිතන්නේ මොකද්ද දැන්? කියන්නේ දෙවියන් වහන්සේ පාගා දමා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් පාගා දමා තමා පිරිසුදු කළ කිව්සීමේ ලේ අශුද්ධ දෙයක් කොට තමා පිරිසුදු කළ ලේ අශුද්ධ දෙයක් කොට තමාම පිරිසුදු කරන ලේ අද ඔබ පිරිසුදු කරන්න තියෙන ස්වාමීන් වහන්සේගේ වචනේ නැමැති ලේ තේරෙනවද? අද අශුද්ධ දෙයක් කරලා කියන්නේ කිව්සීමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා ඔව් අනුග්‍රහයේ දෙවියන් වහන්සේට අපහාස කළ තැනත්තා අනුග්‍රහයේ දෙවියන් වහන්සේට අපහාස කරලා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් මොනතරම් මහත් දඬුවමකට සුදුසුකම් ලබන්න යනවද? ගණන් ගණන් නොලබන්නේද? ඔව්. මක්නිසාද පලි ගැනීම මට අයිතිය. පලි ගැනීම දෙවියන් වහන්සේට. හalleluya. මම ප්‍රතිඵල දෙන්නෙමි. මම ප්‍රතිඵල දෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔබලා බය වෙන්න එපා. උඹලාව විනාශ කරව මිනිස්සුන්ට මම ප්‍රතිඵල දෙන්න යනවා. ඒක නිසා ඔයගොල්ලෝ විනිශ්චය අරගෙන මෙතන උඩ පයින් එපා. හalleluya. ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරනසේක කියාද? ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරන කියාද? කීතනන් වහන්සේ අපි දනිමුව. කී ස්වාමීන් වහන්සේ ඔබ හිතන්න එපා මම දෙවියන් වහන්සේ වැදහුවා දැන් මම ගැලවුණා කියලා නැහැ. ස්වාමීන් වහන්සේ තුල ඔබ හරියට ඉන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ ඔබව විනිශ්චය කරන්න යනවා. ඔව්. ජීවමාන වූ දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. ඔබ සභාවට විරුද්ධව ඔබ ඉන්නවා කියන්නේ සභාව කියන්නේ ස්වාමීන් වහන්සේගේ ඇඟ. හalleluya. හalleluya. සභාව කියන්නේ ස්වාමීන් වහන්සේගේ ඇඟ. හිස්ස කියන්නේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. ඔබ ස්වාමීන් වහන්සේගේ අත්වලට මොකද ඒක? දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. අත්වලට අසුවීම භයානක දෙයක්. හalleluya. කියන්නේ නමුත් නුඹලා ආලෝක කරනු ලැබුවාට පසු ඔව් නුඹලා දුක් නැමැති මහත් පොර බැදීමක් ඉස්සුරුවා වූ ඔව් පළමු දවස් සිහි කරපල්ලා. ඔව් එසේ වුණේ ආලෝක කරන ලැබුවාට පසු නුඹලා දුක් විසුරු කාලේ උඹලා වේදනාවේ ඉඳපු කාලේ සිහි කරපල්ලා. හැමතිස්සෙම සිහි කරන්න ඕනේ. හැම නමස්කාරයක් තුලම ඔබ සිහි කරන්න ඕනේ. ඔබ කොතන ඉඳලාද නේද අපි කියන්නේ කස්සල ගොඩෙන් නොසවලා මාව එසෙව්වේ දුවිල්ලෙන් නොසවලා මාව ගෙන ගියේ කස්සල ගොඩෙන් නොසවලා මාව එසෙව්වේ දුවිල්ලෙන් නොසවලා මාව ගෙන ගියේ දෙවිදුනි ඔබගේ ප්‍රේමය කවදාවත් අමතක වෙන්නේ දෙවිදුනි ඔබගේ ප්‍රේමය කවදාවත් අමතක වෙන්නේ නැහැ කියමු එවුම්මාට මොකද කරන්නේ අමතක එහෙම දේශනා කරනකොට නැත්තම් යන්නේ නැහැ මිනිස්සුන්ට. එහෙනම් අද මේව කතා කරපු මිනිස්සුන් මොකද වෙලා තින්නේ? අමතක වෙන්නේ අඬනවා, පෙරලෙනවා, බල්ටි ගන්නවා. බල්ටි ගන්න දන්නේ නැති එකත් සමාදාට ඔසි බල්ටි ගන්න මොකද කරන්නේ? ටිකක් කරලා ගියාම මගේ ප්‍රේමය අමතක වෙලා යනවා. කසල කොටේ ගෙසෙව්වා කියන එක අමතක වෙලා ඊට පස්සේ කරනවා අපේ තත්ත්වයෙන් තමයි අපි මේ පොඩ්ඩක් ඔය සභාවට ගියාම අපිට කිසිම දෙයක් හරි කියේ නැහැ. ඔය පාස සිත මොනවද ඔබ කරේ? මොනවද දන්නේ? ඒගොල්ලෝ කරේ දැන් නෙමෙයි. ගෙවල් වල අපි පංගුවක් ගෙවල් වලට යද්දී මේ ගෙවල් වල බඩු මුට්ටු ගෙඩ ගහලා ගිනි තියලා ළමයි දෙන්නව ගේ ඇතුළේ දාලා ලොක් කරගෙන ඇත්ත කතාව.
මෙතන දොස්වල. මේ ඊට පස්සේ ගෑණි එළියට දාලා අපි පල්ලෙහා ඉන්නවා. අර පන්දර තාසිස්ටයක් වෙන්න එපා. මේ වගේ හිටු මිනිස්සුන්ට එදා පිට වෙද්දී හරිසෝ අපි අතාරින්නේ නැහැ. දෙවිදුගේ ප්‍රේම කවදාවත් අමතක වෙන්නේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? මොනවාද සමාජයට කියලා ලැබුණේ? මේ වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ කියන්නේ. අපි කොහොමද දුකේ හිටියේ? ඒක කවදාකවත් අමතක කරන්නේ නැහැ. එසේ වුණේ නිന്ദා සහ පීඩා කරන කොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත් එසේ කරනු ලැබුවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. මොකද උනේ? හේතුවක් කරනු ලැබීමෙන් එසේ උනේ නිന്ദා සහ පීඩා කරන කොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබුවන්ට. ඒ කියන්නේ උපහාස කරපු අයට නිന്ദා පීඩාවක් ආවම මිනිස්සුන්ට ගොඩක් වෙලාවට උපහාස ඒවා දරා ගන්න බෑ මම කරාට. වීමෙන් මොකද කියන්නේ? ඊට පස්සේ හේතුවක් කරනු ලැබීමෙනුත් එසේ කරනු ලැබුවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. හවුල්කාරයෝ වෙන්න. මක්නිසාද තවත් කෙනෙක් දෙවියන් වහන්සේගේ දේ විනාශ කරද්දී හවුල් කට්ටිය ඉන්නවනේ. දෙන්නද? ඒගොල්ලන්ට කියන්නේ මොනවද දන්නවද? තෝල්කයෝ ඉන්නවා. ඔක්කොටම තමයි මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ කියන්නේ. මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පා දැක්වුවා පමණක් නොව වඩා උතුම් වූ පවතිනා වූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන නුඹලාගේ දේපල කොල්ල කෑම ප්‍රීතියෙන් ඉවසවුය. ඉවසන්න. එබැවින් අපි කොච්චර දේවල් කරාද? ඒක අපිට කොච්චර මිනිස්සු පීඩා අපි ඉවසුවා. ඒවා ඉවසන්න කියලා ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. එබැවින් මහත් විපාකයක් ඇත්තා වූ නුඹලාගේ නිසකකම අත්නාරිල්ලා. මහත් විපාකයක් තියෙනවා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ තියෙන ලොකු දැනවීමක්. හalleluya. ඔයගොල්ලෝ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යෙට යන්න යනවා. උන්වහන්සේගේ පැමිණීමට යන්න යනවා. ඔබ ඉවසන්න කියලා ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. ඉවසිල්ල ඕනලු ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කළාට පසු පොරොන්දුව ලැබෙන පිණිසලේ ලැබෙන පසු මක්නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඉවසීමෙන් ඉන්න. ඉවසන්න බැරි මනුෂ්‍ය ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ නැහැ. හalleluya. මක්නිසාද ලොකු පීඩාවල් එනවා. ලොකු පරිස්සාවල් එනවා. ඔබගේ ඉවසීම කොච්චරද කියලා බලන්න. ඉතින් ඉවසීමෙන් ඉන්න ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. ආමේන් හalleluya. මක්නිසාද එන්නා වූ තනන් වහන්සේ ප්‍රමාද නොවි තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක. ඉක්මනින් එන්න යනවා. හalleluya. ඉතින් මාගේ නමුත් අප පසුබට වන්නේ නම් මාගේ ඉතා ස්වල්ප කාලෙකින් එනසේක. ඉතින් මාගේ ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වේ. ඉතින් මාගේ ධර්මිෂ්ඨය ඇදහිල්ලෙන් ජීවත් වේ. හalleluya. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. හalleluya. ඔබ බැංකු පොතෙන් ජීවත් වෙන්න යන්න එපා. ඔබගේ තියෙන ඉඩම් කඩම් වලින් ජීවත් වෙන්න යන්න එපා. ඇදහිල්ලෙන් ජීවත් වෙන්න. මම මේ රටට ආවම විශ්වාස කරපු දෙයක් තමයි මට දැන් ඇදහිල්ලක් ඕනේ නැහැ. ඔබ මේ රටේ රස්සාවක් තියෙනවා නම් ඒවුරෝ මට ලැබෙන්න යනවා. ලැබුන්නේ නැහැ. කිසිම දෙයක් ලැබුණේ නැහැ. මං දුක්ඛිත තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තමයි අධ්‍යපෝසල දනගාලා යාච්ඡා කරන්න ගත්තේ. ඇදහිල්ල. අද මං ජීවත් කරවන්නේ මගේ තියෙන දේපලක් නිසා නෙවෙයි. මට දෙවියන් වහන්සේ දුන්න ඇදහිල්ලයි මාව අද ජීවත් කරවන්නේ. හalleluya. ඇදහිල්ලෙන් ඉන්න ජීවත් වෙන්න. නමුත් ඔහු පසුබට වන්නේ නම් මාගේ ආත්මය ඔහු කෙරේ ප්‍රසන්න නැත. ඔබ පසුබට වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඔබ කෙරේ ප්‍රසන්න වෙන්නේ නැහැ. අද ඔබට එන්නව පීඩාව තුල. අද ඔබට එන්නව විපත්ති තුල පසුබට වෙන්න එපා. පසුබට වුණොත් ස්වාමීන් වහන්සේ ඔබ කෙරේ ප්‍රසන්න නැතු වෙනවා. හalleluya. ඔබ විශ්වාසයෙන් ඉන්න දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. හalleluya. ආමේන්. නමුත් අපි වනාහි විනාශ වන ලෙස පසුබට වීමට නොව ප්‍රාණය ගැලවෙන ලෙස ඇදහිීමට අයිති වමුව. හalleluya. හalleluya. ආමේන්. කාටද අපි අයිති වෙන්නේ? නමුත් අපි විනාශ නොවන ලෙස පසුබට වීමට නොව ප්‍රමාණයි. නමුත් අපි වනායි විනාශ වන ලෙස පසුබට වීමට නොව ප්‍රාණය ගැලවෙන ලෙස ඇදහිීමට අයිති වමුව. අපි ඇදහිල්ලට ප්‍රාණය ගැලවෙන ලෙස. හalleluya. අපි ඇදහිල්ලට අයිති වෙන්න. හalleluya. අපි ඇදහිල්ලෙන් ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේට උසන. ආමේන්. සන්තෝෂද? මගේ දේශනාව ඉවරයි. ගොඩක් සන්තෝෂද අපුඩියක් ගන්න එනවා මට.
හාලෙලූයා. අපි ස්වාමින් වහන්සේට ඕසානා කියවට වැඩක් නැහැ. අපි තුල ඒ වස්ත්‍රය අපි මහ ගන්න ඕන. හාලෙලූයා. අපි තුල ස්වාමීන් වහන්සේට සුදුසුකම් තියෙන්න නම් අපි ස්වාමීන් වහන්සේ තුල තේනවද? වචනය අනුව අපි ගමන් කරන්න ඕන. දෙවියන් වහන්සේට හෝසානා කියන්ට මිනිස්සුන්ට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ තුල පවතින්න මිනිසයාට අමාරුයි. ආමෙන්. ඒක නිසා මගේ සෙනෙහවන්ත දුව දරුවනි සහෝදර සහෝදරියනි ඔබ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඔබ විනාශ වෙන්න, ඔබ විනාශ කරට නපුරාට දෙන්න යන්න එපා. නපුරා යන්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නුඹගේ සතුරා නම් කවුද? නුඹගේම ගෙයිවැසියෝ. නේද? ඒක නිසා නුඹත් එක්ක ඉන්න හිතවත්ව කෙනා තුලින් නුඹට පීඩා වෙයි. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් මේ ගමන යමු. ආමෙන්. අපි නැගිටිමුද? හාලෙලූයා. අපි කියමුද දෙවිදුනි ඔබගේ මොකද කියන්නේ? අලුත් ගීතිකාවක් කියන්න. ගීතිකාව වර්ණයිලු අපි අලුත් කරලා කියන්න යනවා. හාලෙලූයා. අපි අන්තිම උත්සවලා උන්වහන්සේට හොසනා කියමු. හාලෙලූයා. අපි කියමු හොසනා උසසු දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ වචනේ පිළිගත්තු අය ආමෙන් කියලා දාන්න බලන්න. හාලෙලූයා. ආමෙන්. हालेलुया प्रशंसा वेवा स्वामी ඔබට මහිමය වේවා हालेलुया ජේසුනේ රජුන්ගේ රජුරුවනනි ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ हालेलुया ස්වාමීනි ඔබට මහිමය වේවා දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරනවා තාත්තේ ඔබ වහන්සේ බලවන්තයි ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේ ධර්මිෂ්ඨයි ස්වාමීනි ඔබ වහන්සේ සුද්ධ බලවන්ත ධර්මිෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා නමස්කාර වේවා ආමේන් हालेलुया ස්වාමීන් වහන්සේට ස්තුති වේවා ආමේන් මහිමය වේවා ජේසුනේ ඔබට ගෞරව කරනවා තාත්තේ हालेलुया අපි කියමු ජේසුස් සමිඳු වඩිනවා ප්‍රශංසාව නැගෙනවා.
සුම්බේවා හෝසන්නා 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 ලාසරුස්ගේ ප්‍රාණය ජේසුනි සමිදේ ජීවමාන රජුනි ඔබයි ජේසුස් සමිදේ කියලා අපි දවසේ ගායනා කරමු. ලාසරුස්ගේ ප්‍රාණය ජේසුනි සමිදේ ජීවමාන රජුනි ඔබයි ජේසුස් සමිදේ ලාසරුස්ගේ ප්‍රාණය ජේසුස් සමිදේ जीवमान रजन बाई यीशु समिंदे हालेलुया असरने अरे दहरा गंगुल गालाना एवन गंगुल येसुनी ඔබ හද හොසන්නා असरने अरे दहरा गंगुल गालाना एवन गंगुल Hosanna, 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 Hosanna. Hallelujah. Hallelujah. Deviya dasi ප්‍රශංසාව අපි ආමි. ස්වාමීන් වහන්සේ මහිමය වේවා. Hallelujah. Amen. Amen. Hallelujah. ප්‍රශංසා වේවා ජේසුනේ. ඔබට ස්තුතියි දවසේ ඔබ වහන්සේ අපිත් එක්ක හිටපු දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. මේ වචනේ අහලා ස්වාමීනි යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේ සිත ඉරාගෙන දෙවියන් වහන්සේ ස්වාමීනි දෙවි පියාණන් වහන්සේ ස්වාමීනි ඕ මගේ දුර්වලකමට මගේ අඩුපාඩුකමට අදවසේ ඔබ වහන්සේ කතා කරා. ස්වාමීනි මගේ තුල තිබ්බව තිත්තකම පාවෙන පිණිස ඔබ වහන්සේ කතා කරා ස්වාමීනි. මගේ මංගල වස්ත්‍රය ඉරිලා තිබ්බා. අද මම ඒක මහා ගත්තා කියලා දෙවියන් වහන්සේ යම් කිසි කෙනෙක් ඔබ වහන්සේ තුල මේ මොහොතේ පසුතැවිලි වෙනවද? තාත්තේ මම මේ කෙනාගෙන ආශා කරනවා මගේ දෙවියන් වහන්සේ. හොරිබා ශිකල බලරියන් දේවි. අයි කල බරියන් දේවි ශල බල බල බල. හාලෙලූයා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, ඒ වහන්සේගේ පුදුම මහිමය, ඒ වහන්සේගේ පුදුම ප්‍රේමය අද ඒ නිවසට එදා ඒ සාකේවුස්ගේ නිවසට ආවව ඒ ගැලපීම අද දෙවියන් වහන්සේ වචනය ආලා තමන්ගේ ඉරිච්ච තැන් තමන්ගේ දෙවියන් වහන්සේ ගැලවිච්ච තැන් දෙවියන් වහන්සේ අදවසේ මහාගත්තු කෙනා සල්මත් කරගත්තු කෙනා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ආශිර්වාද කරන්න නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය ආමෙන්. පියාණන් වහන්සේගේ කරුණාවත් පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමගද මතු සදාට අප සමගද පවතිනසේක්වා ආමෙන්. යන්න සාමෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසු පිටානේ